දන්නෙත් නෑ. ෂි. සන්තෝෂ. කොහෙද සර් ඉන්නේ? ආ? කොයි ලෝකෙද සර් ඉන්නේ? මට තේරුන්නේ නෑ. මගෙන් අහනවනේ කොයි ලෝකෙද ඉන්නේ කියලා. මම උගන්නන්නේ ගියවුලක් කිව්වේ නෑ මගේ රෙකෝඩින් එක දැම්මේ නෑ කියලා. ඒක තමයි සර්. බෑනේ දැන් ඉන්නේ දෙලොවක් අතර ඉන්නේ එක පැත්තක වැළුවොත් වතුර අනිත් පැත්තේ වැළුවොත් පොළව හරි අවුල්. හරිද? ලෝකේ අතරමම වෙලා. ඔය අපිට කියන්නේ වගේ පව් තමයි. ඇත්තද? හොයන් ගන්න අතුරා ඒක තමයි ඔය. ආකෝ ඔයගොල්ලෝ ලෑස්ති වෙන්නකෝ අපිට ගම් වතුර දැම්මොත් මොන හරි අරන් එන්න. රයිට්. හරි. දාගන්න වතුර ගාව බද්දු. පානුයි පරිප්පුයි කිව්ව අරන් එන්න. බණන් අරන් එයි ඉතින් එන් කියලා. රයිට්. හරි. කට විතරයි. දාගත්තද වතුර ගාව බදු කියලා? හරි. මොනවද පුතේ බද්දක් කියලා කියන්නේ? හරිද? දැන් මම මෙහෙම ආට පැහැදිලි කරන්නම්. හරිද? මං අහනවා අපි ගෙවන මුදල් තියෙනවනේ. අපි ගෙවන මුදල් මේ බදු කියලා කියන්නේ මුදල් જાතියක්. දැන් ඒවට රුපියල් ඉන්දි ඒව නෙමෙයි. බදු කියන්නේ මුදල් જાතියක්. හැබැයි මේක බදු බවට පත් වෙන විදිය. මේ විතර මේ මුදල් අපි උසාවියකට ගෙවුවොත් මොනවද? උසාවිය අපෙන් ගන්න මුදල් මොනවද? අප මුදල්. right very good. අප තව very good. අප මුදල් හරි. දඩ right. ඔන්න ඔය වගේ වනේ. එතකොට අපි දැන් මාත් තරහ වෙන්න බෑ හොඳේ. පොලිසිය කවුරු හරි ඉන්නවා නම් මෙතන. පොලිසියට අපි ආදරෙන් දෙන මුදල් මොනවද? පගා. අල්ලස්. පගාව නේ? එහෙමනේ නේ. එතකොට අපි තව කාටද දෙන්නේ? අපි හිතමු ඇමතිවරුන්ට ඔය ලොකු කොන්ත්‍රාත්කාරයෝ දෙන්නේ ඇමතිවරුන්ට මොනවද? රජයෙන් මට මේ මුදල් ටික අරන් දුන්නොත් මම ඔයාලට මේ මුදල් ටික දෙන්නම් කියලා දෙන්නේ මොනවද? කොමිස්. පැහැදිලිද? මේ අල්ලස් කියන එක පොලිසිය ආය විතරක් නෙමෙයි හොඳේ. ඉහළ නිලධාරීනුත් ගන්නවා. ඒ කම්පැනි වල ඉන්න ඉහළ නිලධාරීනුත් අල්ලස් ගන්නවා. right? දොරේ ඔක්කොම මුදල් වලටම කියන එකක් නේ. මෙන්න මේ විදියටම මේ මුදලුත් පුතේ එක තැනකදී බදු බවට පත් වෙනවා. එක තැනකදී බදු බවට පත් වෙනවා. අන්න ඒකට තමයි බදු කියලා කියන්නේ. එහෙනම් බදු කියන්නේ මොකද්ද? බදු කියලා කියන්නේ මෙන්න මෙහෙම. රජය විසින් මහජනතාවගෙන් අය කරන මුදල්. රජය විසින් මහජනතාවගෙන් අය කරන මුදල්. වලට අපි කියනවා මොකක් කියලාද? බදු කියනවා. මොකක්ද නම් බද්දක් කියලා කියන්නේ? බදු. මොකද්ද බද්දක් කියලා කියන්නේ එතකොට? රජය විසින් මහජනතාවගෙන් අය කරන මුදල්. හරි. එහෙනම් ලියා ගන්න එක මේ විදිහට. කිසියම් රජයක් විසින් මහජනතාවගෙන් ඍජුව හෝ වක්‍රව රජයක් විසින් මහජනතාවගෙන් ඍජුව හෝ වක්‍රව අය කරනු ලබන මුදල් ඍජුව හෝ වක්‍රව අය කරනු ලබන මුදල් බදු ලෙස හඳුන්වයි. අය කරනු ලබන මුදල් බදු ලෙස හඳුන්වයි. හරිද? එයටද දාගන්න පළවෙනි අනුමාත්‍රකාව වරිපනම් බදු.
වරිපණම් බදු. දාගන්න මාතෘකාව වරිපණම් බදු. දැම්මද? ඔව් සර්. හරි. දැන් වරිපණම් බදු කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? රජයේ සතු වරිපණම් බදු කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. රජයේ සතු හරිද? මේ ලංකාවේ ඉඳන් අපගෙඩියක් නෙවෙයි. හරිද? රජයේ සතු මුට්ටියක් වගේ. හරිද? ඉස්සර මම මතකයි මගේ يعني මට ඉතිහාසය උගන්වපු ගුරුවරයා ලංකාව අනික කියලා දුන්නා. මෙන්න මෙහෙම. මෙන්න මේව අත තියන්න කිව්වා. රයිට්? ඔයගොල්ලෝ පස්සේ වෙලාවක try කරලා බලන්න. අත තියලා ඔන්නකොම අත වටේට අඳින්න කිව්වා. හරිද? ඊට පස්සේ ඔන්නකොම අරන් එතන මේක එනවා ඔන්නකොම අඳින්න කියලා තමයි කියලා දුන්නා. හරිද? දැන් එහෙම ඕනේ නැහැ. අපි දැන් ඉතාමත්ම දියුණු රටක්. දැන් ලංකාව අදින්න ඔන්නකොම. හරිද? එතකොට ඔන්න ඔය ලංකාවේ හරිද? එතකොට දැන් මේක මොකද්ද? ශ්‍රී ලංකා රජය නේ. එතකොට මෙන්න මේ රජය සතු යම්කිසි දේපලක් රජය සතු යම්කිසි භූමි ප්‍රමාණයක් භාවිත කරනවට අපි ගෙවන්න ඕන බද්ද තමයි වරිපණම් බද්ද කියලා කියන්නේ. පැහැදිලිද? රජය සතු යම් අවකාශයක් මෙච්චර ලොකු ඉඩමක් නම් අයිති කරගන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ එක පේන්නේ නැහැ. zoom කරලා බලුවොත් එන පොඩි එකක් තමයි ඉතින් අපිට අයිති. පැහැදිලිද? රජය සතු යම් කිසි අවකාශයක් භාවිත කිරීම වෙනුවෙන් රජයට ගෙවන මුදලට අපි කියනවා වරිපණම් බදු කියලා. මොකක්ද එනම් වරිපණම් බද්දක් කියන්නේ? රජය සතු පැහැදිලිද? රජය සතු යම් කිසි භූමි ප්‍රමාණයක් හෝ අවකාශයක් භාවිත කිරීම වෙනුවෙන් රජයට ගෙවන මුදලට අපි කියනවා වරිපණම් බදු. රයිට්? හරි ලියා ගන්න මෙහෙම. ලියා ගන්න. රජය සතු යම් භූමි ප්‍රමාණයක් හෝ අවකාශයක් රජය සතු යම් භූමි ප්‍රමාණයක් හෝ අවකාශයක් භාවිත කිරීම වෙනුවෙන් රජයට ගෙවන මුදල වරිපණම් බදු වේ. රජයට ගෙවන මුදල වරිපණම් බදු වේ. සයි කියන්නකෝ. රජය සතු යම් භූමි ප්‍රමාණයක් එහෙනම් අවකාශයක් ඉඳලා කියන්නකෝ. හරිද? ආයි කියන්න. එතකොට අවශ්‍ය තැන ඉඳලා ලියා ගන්නකෝ. රජය සතු යම් භූමි ප්‍රමාණයක් හෝ අවකාශයක් භාවිත කිරීම වෙනුවෙන් රජය අය කරන මුදල නැත්නම් රජයට ගෙවන මුදල රජය අය කරන මුදල වරිපණම් බදු වේ. වරිපණම් බදු වේ. මෙය පළාත් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් මෙය පළාත් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් පරිපාලන ඒකක විසින් අය කරයි. පළාත් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් පළාත් පාලන ඒකක විසින් අය කරයි. පළාත් පාලන ඒකක විසින් අය කරයි. දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. එතකොට ඔයාගේ ගෙදරට බදු ගෙවන්න ඕනේද? ඔයා ඉන්න ගෙදරට බදු ගෙවන්න ඕනේද? ඒකක මගින් අය කරයි. ලංකාවේ ඔයා ගෙයක් ගහලා තියෙනවා. රයිට්? ඒ ගෙදරට ඔක්කොවක් තියෙනවා. ඒ ගෙදර ඔක්කොව තියෙන්නේ ඔයාගේ නමට. මේ ගෙදරට ඔයා බදු ගෙවන්න ඕනේද? ඔව්. ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ. ඇයි ගෙවන්න ඕනේ? මේකේ ඔක්කොව තියෙනවා ඔයාගේ නමට. භූමිය රජයටනේ. අන්න රයිට්. රජයක් කිව්වොත් අපි සල්ලි දීලා අපේ නමට තිබ්බට ඒ සියලු දේ ඒ රජයට අයිති. පැහැදිලිද? දැන් ඔයාලට නිකන් එන ප්‍රශ්නයක් නැද්ද?
යකෝ මේ ඉඩමත් මම සල්ලි දීලා ගත්තේ. right මේ ඉඩම සල්ලි දීලා ගත්තෙත් ඔයා. එතකොට මේ ගේ හැදුවෙත් සල්ලි දීලා ඔයා. මේකේ වහලවල් දාලා ඒ ටික කරෙත් ඔයා. මාසෙන් මාසෙට එන කරන්ට් බිල වතුර බිල ගෙවන්නෙත් ඔයා. පැහැදිලිද? දැන් මොන මගුලකට අවුරුද්දකට සැරයක් රජයට සල්ලි දෙන්නේ? ප්‍රශ්නයක් නැද්ද? තියෙනවා. ආ? දැන් ඕම හිතුවොත් තියෙනවා සර්. සාධාරණයි නේ නොදීන්න එක. ඔව්. ඕ සාධාරණ. දැන් මෙහෙම හිතන්න. ගේ හැදුවේ මම. ඉඩම ගත්තේ මම. ලයිට් බිල් වතුර බිල් ගෙවන්නේ මම. බාල දැම්මේ මම. එතකොට දෙන එක සාධාරණ නැහැ. දැන් මෙහෙම හිතන්න. මම ගේ හැදුවට ගෙදරට එන පාර හැදුවේ රජේ. මම ගේ හැදුවට රැයට කරවලෙද්දි ලයිට් එක පාරට දැම්මේ රජේ. මම ගේ හැදුවට වයින් වෙලාවට වතුර ටික යන කානුව ගැව්වේ රජේ. ආ? හවුද නැද්ද? ඇයිස ගෙදර ගෙදර කුණුවක් කාලම් කියන්නේ? වල එකතු වෙන කුණු ටික ගෙනියන්න හැමදාම සතියට දෙපාරක් විතර කුණු ලොරිය යවන්නේ රජේ. ආ කාපු බීම ඒවා මුලින්ම කිව්වේ නෑනේ. ඩ්‍රැනේජ් වල පිරුණා මේ ඩ්‍රැනේජ් එකේ කුණු ටික ගෙනියලා හරි දැන් සර් ඒවා මුලින්ම මතක් කරේ නෑනේ. එතකොට රජයට බදු ගෙවන්න ඕනද නැද්ද? ඕනේ. ඒවන්න ඕනේ. හැමතිස්සෙම ඍණාත්මක හිතන්න එපා ධනාත්මකවත් හිතන්න. right? එතකොට අන්න ඒ යටිතල පහසුකම් උදෙසා right? අන්න ඒ යටිතල පහසුකම් උදෙසා තමයි පුතේ අපි ඇත්තටම මේ වරිපණම් බද්ද ගෙවන්නේ. පැහැදිලිද? එතකොට ඔය හැම පරිපාලන ඒකකෙම පනතක් තියෙනවා. right? ඔයගොල්ලෝ දන්නේ නැති නිසා මම මේ කියන්නේ. දේශපාලඥයෝ පස්සෙන් වැඳගෙන යන්න අවශ්‍ය නැහැ. තමන්ගේ පාරක් ඇట్లా තියනවා නම්. හරිද? දේශපාලඥයෝ පස්සෙන් වැඳගෙන යන්න ඕනේ නැහැ ලයිට් එකක් දාගන්න. පැහැදිලිද? දේශපාලඥයෝ පස්සෙන් වැඳගෙන යන්න ඕනේ නැහැ කණු පද්ධතියක් හදන්න. මොකද හේතුව අපි රජයට බදු ගෙවන්නේ ඒ වැඩ ටික අපිට කරන නිසා. ඒතකොට මේ පරිපාලන ඒකකයට අපිට තනියෙන් වුණත් ගිහිල්ලා අහන්න පුළුවන්. මගේ ගෙදර මේක, මගේ ගෙදරට යන පාර මේක. පාර මෙහෙම කැඩලා තියෙනවා. මට හදන්න බෑනේ. මට හදන්න බැරි නිසානේ මම ඕගොල්ලන්ට බදු ගෙවන්නේ. ඒතකොට ඕගොල්ලෝ හදන්න ඕනේ. වැඩේ පැහැදිලිද? හැබැයි රජයට ගිහිල්ලා කියන්න එපා මගේ ගෙදර මේ ටයිල් ටිකක් පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. මගේ ගෙදර වහලා දැන් පොඩ්ඩක් දිරලා තියෙන්නේ මට ඒක හදාගන්න ඕනේ. ඒව තමන් කරගන්න ඕනේ වැඩ. පැහැදිලිද? එතකොට අනෙකුත් යටිතල පහසුකම් හදලා දෙනවට තමයි පුතා අපි මොන බද්දක් ගෙවන්නේද? වරිපණම් බද්දක් ගෙවන්නේ. පැහැදිලිද වැඩේ? එහෙනම් වරිපණම් බදු ගෙවන එක සාධාරණද නැද්ද? සාධාරණ. සාධාරණයි. right? හරි. ඊට පස්සේ දැන් මේක ප්‍රතිශත පාඩමත් එක්ක ගැලපෙන්නේ කොහොමද? මං කිව්වා මේ වරිපණම් බදු අය කරන්නේ කවුද? පරිපාලන ඒකක. පරිපාලන ආයතන. හරිද? සහ ඒගොල්ලෝ ඒක අය කරන්නේ පුතේ යම් ප්‍රතිශතයකට. දැන් මේ උදාහරණයක් ගමු. අපි ගමු කඩුවෙල මහනගර සභාව. කඩුවෙල මහනගර සභාව right? ඒගොල්ලෝ කියනවා 2021 අවුරුද්දකට සැරයක් තමයි ඒගොල්ලෝ නිකුත් කරන්නේ ප්‍රතිශතය. කඩුවෙල මහනගර සභාව වරිපණම් බදු ප්‍රතිශතයක් නිකුත් කරනවා 10%යි කියලා. නැත්නම් අපි 8ක් ගමු. ඔන්න වරිපණම් බදු ප්‍රතිශතය 8යි. නම් වරිපණම් බදු ප්‍රතිශතය කීයද? 8යි. දැන් මේක වෙනස් වෙන තැන් තියෙනවා. ඒවල් වලට වරිපණම් බදු ප්‍රතිශතය වෙනස්. බිස්නස් කරන තැන් වල වරිපණම් බදු ප්‍රතිශතය වෙනස්. එතකොට දැන් මේ වරිපණම් බදු ප්‍රතිශතය 8යි කිව්වට හරිද? දැන් මම ඔයාලට ප්‍රතිශතයක් කිව්වහම ඒක අගේ වෙනස් වුණාට ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ නේ. පැහැදිලිද? දැන් ඔය කඩුවෙල බල ප්‍රදේශය තුල සුපෝපභෝගී ගෙවල් ගහපු මිනිස්සු ඉන්නවා. පර්චේස් බර ගානක ගෙවල් හදපු මිනිස්සු ඉන්නවා. ඒ වගේම අමාරුවෙන් පර්චේස් 4ක් 5ක් අරගෙන ගෙවල් ගහපු මිනිස්සු ඉන්නවා. ඒතකොට හැමෝගෙම එකම බද්දක් ගත්තොත් සාධාරණද? නෑ. හැබැයි හැමෝගෙම 100ට කියන එක සාධාරණයි. යා. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද එතකොට ඒක එක්කෙනාට වෙනස් වෙන ඒගොල්ලෝගේ අගයක් එක්ක. එහෙනම් මේ 100ට බලන්නේ මොකෙන්ද? ඊළඟ ප්‍රශ්නේ. 100ට බලන්නේ මොකෙන්ද? ඒක බලන්නේ right ඒක බලන්නේ මෙන්න වැදගත් වචනයක් කියන්න යන්නේ. වාර්ෂික තක්සේරු වටිනාකම. වාර්ෂික තක්සේරු
වටිනාකම. කියන බලන්න වචනේ. වාර්ෂික වාර්ෂික තක්සේරු වටිනාකම. කතා කරොත් ඔයාලට පුළුවන් වෙයි. කතා කරේ නැති වුණොත් ඔයාලට බැරි වෙයි. ඔන්න මම දැම්ම කිව්වා. මොකද්ද වචනේ? වාර්ෂික තක්සේරු වටිනාකම. වාර්ෂික තක්සේරු වටිනාකම. ඉතින් මේ වාර්ෂික තක්සේරු වටිනාකම කියන්නේ මොකද්ද? වාර්ෂික තක්සේරු වටිනාකම කියන්නේ මේ ගෙදර වටිනාකමද? නැහැ. නෑ. යාට කියන අදහස ගන්නද? නෑ. මේක තක්සේරු වටිනාකම. කියන්නේ රියල් amount එක නෙමෙයි. තක්සේරු වටිනාකම. සා අවුරුද්දකට. ඒක වැලිඩ් වෙන්නේ අවුරුද්දකට විතරයි. කියන්නේ මේ දැන් 2021 අවුරුද්දට බදු ප්‍රතිශතයක් අය කරන 2021 අවුරුද්දට වාර්ෂික තක්සේරු වටිනාකමක් දෙනවා. හරිද? මේ වාර්ෂික තක්සේරු වටිනාකම දෙන්නේ පුතේ ඒ අදාළ නගර සභාව විසින්ම තමයි. ඒකේ ඉන්නවා ඒකට අදාළ නිලධාරීන්. ඒගොල්ලෝ තක්සේරු වටිනාකම හදනවා පුතේ. ඒක හදද්දි එක එක දේවල් ඒගොල්ලෝ බලනවා. හදලා තියෙන්නේ මොන වගේන්ද? ඉඩම පර්චේස් කීයක්ද? ගඩොල්ද, බ්ලොක්ගල්ද, ටයිල් පොළවක්ද තියෙන්නේ? තට්ටු කීයද? පැහැදිලි ජනල් කීයක් තියනවද? දොරවල් කීයක් තියනවද? ටයිල් කරලාද තියෙන්නේ? සිමෙන්ති පොළවද තියෙන? ඔන්න ඔය කියන කාරණා ගොඩක් එක්ක තමයි මේ තක්සේරු වටිනාකම හදන්නේ. හැබැයි ඔයගොල්ලෝ හිතන්න එපා මේ තක්සේරු වටිනාකම ඇවිල්ලා මේ ලක්ෂ 40 ලක්ෂ 50 එහෙම එනවා කියලා නෑ. ඒගොල්ලෝ තක්සේරු වටිනාකමක් දෙන්න අපි හිතමු මේ ගෙදරට දෙනවා තක්සේරු වටිනාකම 75000. එහෙනම් මේ ගෙදර වාර්ෂික තක්සේරු වටිනාකම කීයද? 75000. 75000. එහෙනම් දැම්මට කියන්න මේ ගෙදර ඉන්න එක්කෙනා කඩුවෙල මහනගර සභාවට ගෙවන්න ඕන බද්ද කීයද? 75000 වැඩි කරන්න ඕන 108ෙන්. very good. 75000 තක්සේරු වටිනාකම ඒකෙන් 108ක් තමයි ගෙවන්න ඕන මහනගර සභාවට. ඒ කියන්නේ 8 වරක් 0.0යි 8 වරක් 5 40 බින්දුව දැම්ම 4ක් ඉතුරුයි 8 වරක් 7 56යි 56 4 60යි. රුපියල් 6000යි ගෙවන්න ඕනේ අවුරුද්දට. ඔය වගේ එන පොඩි ගණන් එන්නේ හොඳ. පැහැදිලිද? රුපියල් 6000යි ගෙවන්න ඕනේ අවුරුද්දට. ඊටත් අමතරව රජයෙන් තව සහනයක් දීලා තියෙනවා. රජයෙන් මොකද්ද දීලා තියෙන්නේ? සාහනය. රජයෙන් ගන්නට පුතා රජයෙන් තව සහනයක් දීලා තියෙනවා. මොකද්ද දීලා තියෙන්නේ? සහනය. 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 මොකද්ද සහනය? සහනය තමයි මේක එකපාර ගෙවන්න ඕනේ නැහැ. කාර්තු වශයෙන් ගෙවන්න පුළුවන්. මේ වචන වැදගත්. කාර්තු වශයෙන් ගෙවන්න පුළුවන්. මොනවා වශයෙන්ද? කාර්තු වශයෙන්. කාර්තු වශයෙන්. කාර්තු වශයෙන් ගෙවන්න පුළුවන්. දැන් ප්‍රශ්නය. මොනවද කාර්තු කියන්නේ? අපි කාර්තුවක් කියලා කියන්නේ අඩකඩ අඩකට තමයි බං. කාර්තුවක් කියන්නේ මොකද්ද? කාර්තුවක් කියන්නේ මාස 3යි. මාස කීයද? මාස 3යි. 3යි. මාස 3ක් එහෙනම් මාස 3ක් පස්සේ. 4ක්. අවුරුද්දට කාර්තු 4යි. හොඳට මතක තියාගන්න. මේ හතරේම අමතක කරන්න එපා. කාර්තු කියන්නේ ටර්ම් නෙමෙයි යා. අවුරුද්දට වාර 3යි කියන්නේ. වාර නෙමෙයි ටර්ම් නෙමෙයි. කාර්තු කියන්නේ වෙනම එකක්. කාර්තු කියන්නේ මාස 3ක්. ඒතර අවුරුද්දට මාස 3 ඒවා කීයක් තියනවද? 4ක් තියෙනවා. 4යි. එහෙනම් මේ 4යි. මේ මහජනතාවට මේ මිනිහට පුළුවන් මේ මිනිස්සුන්ට පුළුවන් මේක කාර්තු වශයෙන් ගෙවන්න. දැන් එතකොට වරිපණම් බද්ද වරිපණම් බද්ද කීයද? 6000යි. ඔය වරිපණම් බද්ද කාර්තු වශයෙන් ගෙවනවා නම් කීයක්ද ගෙවන්න ඕන කාර්තුවකට? 4ෙන් බෙදෙනවා 6000 බෙදෙනවා 4. දැක්කනේ හරියට සබ්ජෙක්ට් එක ඔළුවට දාගත්තොත් ගණන් පාඩ මම කියලා දෙන්න ඕනෙත් නෑ. ඔයාගේ ඔළුවට වෙනවා. 6000 බෙදෙනවා 4ෙන් හරියටම හරි. 1යි 2ක් ඉතුරුයි 20ට 5යි. එහෙනම් කාර්තුවකට මේ මිනිස්සයා ගෙවන්න ඕනේ 1500 ගන්න. වැඩේ පැහැදිලිද? හරි. එහෙනම් මට මේ වචනට වල තේරුම කියන්න බලන්න. වරිපණම් බදු ප්‍රතිශතය කියන්නේ මොකද්ද? ඒ තක්සේරු කරන වටිනාකම. තක්සේරු කරන වටිනාකම නෑ. වරිපණම් බදු ප්‍රතිශතය කියන්නේ මාසෙකට ගෙවන්න ඕන පොලි. නෑ. වරිපණම් බදු ප්‍රතිශතය කියන්නේ පරිපාලන ඒකක විසින් නම් කරන ලද බදු ප්‍රතිශතය. පැහැදිලිද? අවුරුද්දකට නම් කරන ලද බදු ප්‍රතිශතයට අපි කියනවා වරිපණම් බදු ප්‍රතිශතය. වාර්ෂික තක්සේරු වටිනාකම කියන්නේ මොකද්ද? රජය විසින් දීලා තියෙන වටිනාකම.
හරියටම හරි. රජයේ විසින් ඒ කියන නිවසට දීලා තියෙන වටිනාකමට අපි කියනවා වාර්ෂික තක්සේරු වටිනාකම. කාර්තුවක් කියන්නේ කීයද? මාස කීයද? මාස 3ක්. මාස 3යි. කාර්තුවක් කියන්නේ මාස 3යි. very good. ඊට පස්සේ අවුරුද්දට කාර්තු කීයද? 4යි. 4යි. මිනිස්සෙක් ගෙවන්න ඕන වාර්ෂික වරිපණම් බද්ද බලන්නේ කොහමද? 4ෙන් බෙදෙනවා. වටිනාකම වැඩි කරන්න ඕනේ එක ළමයි ජීවත් වෙන්නේ වනම් හරියට. ප්‍රතිශතයෙන්. වටිනා වාර්ෂික තක්සේරු වටිනාකමෙන් අදාළ බදු ප්‍රතිශතය බලන්න ඕනේ. එතකොට තමයි වාර්ෂික වරිපණම් බද්ද එන්නේ. ඔයා ඔය කියන්නේ කාර්තුවකට ගෙවන්න ඕන බද්ද. අර පොලිමට ගියා. ඉතින් මං ඊළඟට ඒක ආයි කියලා හිතුවේ. එහෙම නැහැ. right. හරි. දැන් වැඩේ ඔළුවට ගියාද කට්ටියටම? ඔව් සර්. හරි. නෝට් නෑ නෝට් නෑ. නෝට් බලාපොරොත්තු වෙන්න එපා. ලියාගන්න ප්‍රශ්නයක්. දැන් කෙලින්ම ප්‍රශ්න. ඕන්නම් මෙහෙම කරන්න. මේක මේ කතන්දරේ ඔයාලට තේරෙන විදිහට අඳගන්න. හරිද? මම දැන් ප්‍රශ්නයක් අහනවා. ඕක අඳගන්න ඉඩ තියාගෙන මම අහන ප්‍රශ්නේ ලියාගන්න. වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 95000ක් වන නිවසක් සඳහා වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 95000ක් වන නිවසක් සඳහා වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 95000ක් වන නිවසක් සඳහා රුපියල් 95000ක් වන නිවසක් සඳහා අදාළ ප්‍රාදේශීය සභාව විසින් 112ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි. අදාළ ප්‍රාදේශීය සභාව විසින් 112ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි. රෝම ඉලක්කම් 1 සර් 12ක 12% 112ක වරිපණම් බද්දක් අය කරයි. රෝම ඉලක්කම් 1 කාර්තුවකට ගෙවිය යුතු නෑ මම රෝම ඉලක්කම් 1 කිව්වේ මොකද්ද? කාර්තුවකට ගෙවිය යුතු. නෑ රෝම ඉලක්කම් 1 අදාළ බදු මුදල සොයන්න. ගෙවිය යුතු බදු මුදල සොයන්න. ගෙවිය යුතු බදු මුදල සොයන්න. රෝම ඉලක්කම් 2 කාර්තුවකට ගෙවිය යුතු බදු මුදල සොයන්න. කාර්තුවකට ගෙවිය යුතු බදු මුදල සොයන්න. එච්චරයිද සර්? ඔව් එච්චරයි. මේක ඇඳගන්න ලස්සනට. දෙවෙනි එක පුතේ කාර්තුවකට ගෙවිය යුතු බදු මුදල සොයන්න. දුෂාන් ඔයාමගෙන් ටියුට් එක ඉල්ලලා තිබ්බනේ. මට අමතකුණානේ දාන්න. මං දාන්න හොදේ. සර් ඒක ඊමේල් කරන්න පුළුවන්ද? නෑ WhatsApp දාන්න. මට ඊමේල් එකක් දාලා තියන්නකෝ. ඊමේල් කරන එක ලේසි. දාන්න සර්. මේක ඇඳගෙන ඉවර වෙලා පුතේ හොයන්න ටක් ගාලා. සර් ප්‍රශ්නේ ආයි කියන්නකෝ. මුලින් ඉඳලා නෑ රෝම ඉලක්කම් 1ට කලින් කියූප එක ඕනේ. 112ක වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයක් අය කරයි. කවුද බිනරි? වාර්ෂික තක්සේරු වටිනාකම. හරි බිනරි කියවන්න පුතේ ගාන. බිනරි ඔව් ලියාගන්න සර්. ගාන. බිනුරි sorry. බිනුරි කියවන්න ගාන. බිනුරිනේ. හරි ඒක තමයි බිනුරි කියවන්න. වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 95000ක නිවසක් සඳහා අදාළ ප්‍රාදේශීය සභාව විසින් 112ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි.
ඊට පස්සේ රෝමි ලක්කනුත් ඕනේද ඔමායා? නෑ සර් ඒ ටික ලිව්වා. right නියමයි. හරි පටන් ගන්න වැඩේ. සර් පළවෙනි ප්‍රශ්නේ ගෙවිය යුතු බදු මුදල කියන්නේ සර් වාර්ෂික බදු මුදලද? වාර්ෂික බදු ඔව් බදු මුදල අපි හැමතිස්සෙම ගණන් හදන්නේ වාර්ෂික බදු මුදල. කාර්තු කිව්වොත් විතරයි කාර්තුවකට බලන්නේ ආ. හරි සර්. ඉවරයි සර් හදලා. ඔය රූප ටිකත් ඔය මේකත් ඇඳගත්තද පුතේ? ඒ ටික අඳින ගමන් සර්. සර් ඉඩ තියන්න බැරි වුණානේ. ආයෙන යටින් ඇඳගන්න. ආ සර්. අයිය අපෝ මං කිව්වනේ. අම්බෝ ඒක සර්. අද කොහොම හරි බදු 3ක්වත් අපි කරගමු. 4ක්. සර් පොඩ්ඩක් ඔළුව ගන්නකෝ යට ටික පේන්න. ඕකේ වචන ටික තමයි වැදගත්. කාර්තු වශයෙන් කියන එක වාර්ෂික තක්සේරු වටිනාකම් බදු ප්‍රතිශතය. පරිපණම් බදු ප්‍රතිශතය. ඩිල්ෂාන් කනෙක්ෂන් අවුලක් තියනවාද වාගේ? ඔව් සර් මේ කෝකුලේෂ් නවිඳුකෝ යට වෙලාද මෑන්? දන්නේ නැහැ සර්. දන්නේ නැහැ. ඔය වතුර දාලත් දන්නේ නැහැ. ඔව් නෑ මම හිතන්නේ වතුර දාලා සර් එහෙට. ටෙරස් එකක් දාලා තිබුණා වගේ මතකනේ මට. ඉන්නේ උඩ තට්ටුවේනේ. ඔබ බඩුවක් දින හැටි. දැන් ඉතින් වහින්න නැහැ නේද සර්ලා පැත්තේ අඩුුන්නේ නැද්ද වතුර? වතුර බැහැලා නෑ බං. ඒ විදියමයි. අපේ ලිඳ පිරලා අපේ ලිඳත් බැහැලා නැහැ තාම වතුර. නම්බෝ මේකත් වතුර දාලා. මෙහෙත් වතුර දාලා නැත්නම් බැස්ලා දැන් භාගයක්. කොහෙද? මේට වතුර දාන්නේ නැහැ කොහොමද? කෝකුලේෂ් කොහෙද ඉන්නේ? රාජගිරි. රාජගිරිය වතුර දාලාද? ඒ පැත්තේ නෑ මේ මුරගස් මුල්ල පැත්ත දාලා. මොරගස් මුල්ල පැත්තේනේ. රයිට් හරි බලා ගන්න. ඔයාලා ඇලත් තියෙනවා. ඇලත් තියෙනවනේ. හරි ප්‍රශ්නේ කියන්න බලන්න.
ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්නේ කො 95000ක් නේ මං කිව්වේ ඔව් සර් 95000ක් වටින වාර්ෂික දක්ෂර වටිනාකමක් ඇති නිවසකට 100ට කීයක්ද බද්ද ගන්නෙ 112ක් 112යි එහෙනම් බිංදු දෙකට බිංදු දෙක පටස් 12 වරක් බිංදුව බිංදුවයි 12 වරක් පහ 60න් බිංදුව දැම්ම 6ක් ඉතුරුයි 12 වරක් 9 90යි 18යි 108යි 12 වරක් 9 108යි 108යි 6යි 114යි 11400යි ආවද ආවස සර් ඔව් සර් එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඒක දෙවෙනි එක කාර්තුවකට ගෙවන මුදල කාර්තුවකට ගෙවන මුදල කාර්තුවකට ගෙවන මුදල කියන්නේ අවුරුද්දට ගෙවන ඔය 11400 බෙදන්න ඕනේ 4ෙන් එහෙනම් 4ට 1යි 11ට 4 ඒවා 2යි 2 8යි 3ක් ඉතුරුයි 34ට 4 ඒවා 8යි 8 වරක් 4 32යි දෙකක් ඉතුරුයි 20ට 4 ඒවා 5යි 5 20යි බිංදුවට බිංදුව එහෙනම් උත්තරේ 2850යි ආවද ඔව් සර් ආවස හරි දැන් මම ඔයාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනකොට හරියට කල්පනා කරලා උත්තර දෙන්න. ඒ කියන්නේ මෙන්න මේ ගානට අනුව අහන්නේ ආ. එතන මේ ගානට අනුව කියන්නේ දැන් මේ කතන්දරේ ඔයා දන්න දේවල් තමයි මේ. මේ මොකද්ද? කියන්නේ වටිනාකම වටිනාකම තක්සේරු වටිනාකම. මොකද්ද? තක්සේරු තක්සේරු වටිනාකම තක්සේරු වටිනාකම. මේ මොකද්ද? වරිපණම් බද්ද බදු ප්‍රතිශතේ. වරිපණම් බදු ප්‍රතිශතේ. ප්‍රතිශතේ වරිපණම් බද්ද බද්ද. වාර්ෂික වාර්ෂික වරිපණම් බද්ද. මේ මොකද්ද? කාරුවකට ගෙවිය යුතු කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් ආර්තුවක බද්ද. මම අහන ප්‍රශ්නේ තමයි වාගෙන් right හොඳට උත්තර දෙන්න. කාර්තුවක වටිනාකම දන්නවනම් කාර්තුවක වටිනාකම දන්නවනම් ඔයා කොහොමද මුළු බද්ද හොයන්නේ? කාර්තුවේ වටිනාකම හතරේ වැඩි වැඩි කරන්න ඕනේ 4 very good. කාර්තුවක වටිනාකම දන්නවනම් මුළු බද්ද ගන්න මොකද කරන්න ඕනේ? කාර්තුවේ වටිනාකම වැඩි කරන්න ඕනේ 4. 4 තේරුණාද ඒක? ඔව් ඊට පස්සේ ඔව් සර් බදු ප්‍රතිශතය වෙන්නේ කොහොමද? ඔයා දන්නවා බදු ප්‍රතිශතය දන්නේ. මෙතන ඉතුරු ඔක්කොම දන්නවා. කොහොමද හොයන්නේ? මොකද්ද? ඔයා බදු ප්‍රතිශතය දන්නේ. ගෙවන බද්ද දන්නවා, වටිනාකම දන්නවා. බදු ප්‍රතිශතය ගන්න කොහොමද? 100න් වැඩි කරන්න ඕනේ නේද ප්‍රතිශතය? ප්‍රතිශතය බදු ප්‍රතිශතය හොයන්නේ ඔයා right තක්සේරු වටිනාකම කීයද 95000 නේ ඒකෙන් බද්ද ගෙවන්නේ කොච්චරක්ද 11700යි 95000 වෙනුවෙන් ඔයා රජයට 11400ක් ගෙවනවා කියන්නේ ඒක ප්‍රතිශතයක් විතර කොච්චරක්ද කියලා බලන්න 100න් වැඩි කරනවා වැඩේ පැහැදිලිද ඒක එහෙනම් බදු ප්‍රතිශතයක් හොයන්නේ කොහොමද තක්සේරු වටිනාකමෙන් ගෙවන බද්ද 100ට කොච්චරක්ද කියලා බලන්න. හරිද? එතනදී ඔයාලට තක්සේරු වටිනාකම දීලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක තියෙනවනේ. හැබැයි ඔයාට බද්ද දීලා නැහැ කාර්තුවක බද්ද තමයි දීලා තියෙන්නේ. එතකොට ඔයා මොකක්ද කරන්න ඕනේ? එක 4ෙන් වැඩි කරලා ගන්න ඕනේ very nice පුතා. 4ෙන් වැඩි කරලා බද්ද ගන්න ඕනේ. එහෙනම් ඔන්න තක්සේරු වටිනාකමෙන් ගෙවන බද්ද කියන්නේ 100ට කොච්චරක්ද කියලා බලන්න. වැඩේ පැහැදිලි නේද? තේරුණාද ඒක? එතකොට මේක සුළු වුණාම හරි මේක සුළු වුණාම 100ට 12යි කියලා එනවා. ඊට පස්සේ ගෙවන බද්ද දෙනවා.
ප්‍රතිශතෙත් දෙනවා. taksera වටිනාකම හොයන්න කියනවා. කොහොමද යන්නේ? ගෙවන බද්ද දෙනවා ප්‍රතිශතය දෙනවා taksera වටිනාකම හොයන්න කොහොමද? සූත්‍රය දාන්න. පරිපණම් බද්ද හොයන්නේ කොහොමද? පරිපණම් බද්ද හොයන්නේ කොහොමද? මේ තක්සේරු සේරු වටිනාකම වටිනාකම වැඩි කිරීම අදාළ ප්‍රතිශතයෙන් වැඩි කරලා. ඔව් 100න් අදාළ ප්‍රතිශතය. එතකොට taksera වටිනාකම දන්නේ නැහනේ. එහෙනම් දාන්නේ ඔව් x x x සුද්ධ කළා සර් හදන්න. 100ට 12 සමානයි taksera සමානයි. වටිනාකම දීලා තියෙනවා 11400. 400යි. එහෙනම් දැන් සමීකරණ දැනුම පාවිච්චි කරලා x තනි කරන්න. එහෙනම් x තනි කරනවා කියන්නේ 11400 වැඩි කිරීම 100 බෙදීම 12. බෙදීම 12. වැඩේ පැහැදිලිද? ඔව් සර්. ඔළුවට ගියාද? ඔව්. හරි. ඔව් සර්. අය අමතක කරන්න එපා. හරිද? අමතක කරන්නේ නැහනේ. ඔව් සර්. නෑ සර් නෑ. right very good. අපි ටියුට් එකේ ගානකට එමු. ඉන්න මම ටියුට් එක share screen දාන්නම්. සර් පන්ති සෙමිනාරෙම නැද්ද? මේකේ සෙමිනාර නැද්ද? සෙමිනාර් කරන්න ඕනේද? රෑද කරන්නේ? කරන්න ඕනේද කියලා ඇහුවේ මම මුලින්ම. කරමු ඉතින්. මොකටද? සර් සෙමිනාර කරලා නැද්ද? කරලා තියෙනවා ඉතින්. ඉතින් ඒකනේ. මේ දවස්වල සෙමිනාර් යනවනේ රැල්ලක්. ඔව් ඔව්. ඔන්ලයින් නිසා හැමෝම කරනවා. හරි. සර් කරන්න එක. ටියුට් එක ඔයගලන්ට පේනවද? තාම නැහැ. දැන් පේනවනේ? right මේකේ මට ඔව්, ටක් දැන්. ගාලා කරලා දෙන්න. හරිද? මට මේකේ ටක් ගාලා කරලා දෙන්න. 7 8 9 7 8 9 විනාඩි කීයද දෙන්නේ? 6ක් ඇති. එකකට විනාඩි 2යි යා. ටක් ගාලා කරා. සර් ප්‍රශ්නේ ලිය නෑ ප්‍රශ්නේ නෑ ප්‍රශ්න ලියනවා. ලියන්න අවශ්‍ය නෑ. ප්‍රශ්න ලියන්න ඕනේ නෑ. හරි සර්. ටියුට් තියන අය ඉන්නවනේ අපේ නේ.
ඉවරයි සර්. ඩිල්ෂාන් අරගෙන නැද්ද මං? ඩිල්ෂාන් ඉන්නවනේ? දිල්ෂාන් ඉෂාර කියලා කවුද කියන්නේ? ඔව් ඩිල්ෂාන් නිෂාර කියන්නේ අපේ ඩිල්ෂාන් නිෂාරනේ. බලමු තව ඩිල්ෂාන් නිෂාර ආය සමහර ඩිවයිස් දෙකකින්ද දන්නේ නැහැ. කවුද නෑ ඉවර? සර්, link විනුරිද එක ඉවර? ඔව් සර්. right. අනිත් අය මොකෝ සද්දයක් අද බිනූෂ නැද්ද අපේ? ඉවරයි සර් ඉවරයි. ගොඩක් කියලා කිව්වේ නෑ හැබැයි. කිව්වේ නැද්ද? පව්. කිව්වේ නෑ ඔව් ගේමට වගේ ආවේ ඕගුලේෂ්. ගේම තියෙන්න ඕනේ ඉතින් හැබැයි ගේම් පරදින්න බෑ කෝකුලේෂ්. ඒක තමයි සර් ගේම තියෙන්නේ. ප්‍රසිද්ධිය ගේම ඉල්ලන්න ඕනේ ප්‍රසිද්ධිය ගේම දිනන්නත් ඕනේ. හරි හරි සර් ඊළඟේ කියන්නකො. අම්බෝ දැන් ඉවරුනේ කොල්ලා. නෑ මං දැන් ඉවරුනත් මං කිව්වේ නෑනේ. මං ඉවරලා ගොඩක් අනේ බොරු කියන්න එපා උඹ ඉවරුන ගමන් කියනවා. නෑ මං කිව්වේ නෑ මං ගොඩක් වෙලාට කියන්නේ නෑනේ. ඇත්තද? අම්බෝ අපි දන්නේ ඇති. හරියට දැන් කියයිනේ කෝකුලේෂ් බලමුකෝ. ඒක තමයි සර්. කවුද? තව විනාඩියක් විතර දෙන්නම් අනිත් අයට ඉවර කරන්න. right නියමයි. ඒ මාත් ඉවරයි. ඔයාගේ එහා පැත්තින් එක්කෙනාගේ තත්ත්වය කොහමද? එයාත් ඉවරයි. එයාත් ඉවරද? කොහොම අපේ අනිත් අය අද කතා කරන්නේත් නැහැ. බිනරි මොකෝ තත්ත්වේ? කාව්‍යා හරියන්නේ නැහැ දැන් ඊළඟ එක වෙද්දි මම කියනවා කට්ටියට කැමරාස් ඔන් කරගන්න කියලා. ඔමායා ඉවරයි සර්. right. හරි එහෙනම් මම ගාන හදන්න පටන් ගන්නම්. ටියුට් එක තියෙන එක්කෙනෙක් පොඩ්ඩක් හරි මම ගාව. හරි. කීවෙනි ගාන ටිකද මම හදන්න කිව්වේ? right කැමරාස් ඔන් කරගන්න කට්ටියම. right කට්ටියම ඔන් කරගන්න කැමරාස්. කැමරා ඕන් කරන්න පුළුවන් තැනක නෙමෙයි ඉන්නේ. ඒ ඔයගලන්ට වතුර දාලාද? නෑනේ. නෑ සර්. එහෙනම් කොහෙද පන්සලකටවත් ගියාද නෑනේ? අනේ බෑ සර් අත. හරි ඕන්නේ. හරි කැමරාව ඔන් කරන්න පුළුවන් අය ඔන් කරන්න. හරිද? එතරම් ඒගොල්ලෝ දිහා බලාගෙන කතා කරන්න. right. යකෝ කැමරාව ඔන් කරන්න පුළුවන් අය ඔන් කරන්න කොහම ළමයි දෙන්න ඔන් කරේ. කෝගුලේෂුයි හේනුකයි විතරයි. කො අනිත් අය right තේෂාන් කෝගුලේෂ් අය අනිත් අයට එහෙම ඔප්ෂන් එකක් නැද්ද? බලන්න කොල්ලොන්ගේ තියෙන ගැම්ම සදෙව් මිතිල සදෙව්මිත් එක කෙල්ලෙක් තාම ඔන් කරේ නෑ. හොඳේ අන්න පූර්ණි ඔන් කරා. අනිත් අයට කැමරාව තියෙන තැන දන්නේ නැද්ද? දන්නේ නැහැ. අර මයික් එක ඔන් කරන තැන කොට එහා පැත්තට වෙන්න පුතේ තියෙන්නේ. එතනම එහා පැත්තේ තියෙන්නේ. සර් ෆෝන් එක charge එක ගහලා තියෙන්නේ. right. හරි යාට අපි chance එකක් දෙමු. රවින්දු වාන්නකො රවින්දුගේ ලස්සන. කම් එක ඔන් කරලා එන්න එපානේ කට්ටිය නේ. ආයි
අර කොගුලේෂ් කොණ්ඩෙත් හදා ගන්නවා කැමරාව ඔන් කරාම. right හරි. දැන් බලාගන්න ප්‍රතිශත වල මම දුන්නේ 7 වෙනි ගාන 8 වෙනි ගාන 9 වෙනි ගාන right 7 වෙනි ගාන බලා ගන්න වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 45000ක් වන නිවසක් සඳහා 112ක වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කෙරේ නම් නිවස සඳහා කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල සොයන්න. එහෙනම් මුලින්ම අපි බලමු කියුට් එකේ 7 හදන්නේ. හරිද? මුලින්ම අපි බලමු වරිපණම් බදු මුදල කීයද? වරිපණම් බද්ද වෙන්නේ 45000යි තක්සේරු වටිනාකම 112ක්. එහෙනම් 12 බිංදුව බිංදුවයි 12 පහ 60 බිංදුව දැම්ම ඉතිරි 6යි 12 4 48යි 48යි 6යි 54යි. එහෙනම් වාර්ෂික වරිපණම් බද්ද 54යි 5400යි. දැන් ගාන ඉවර කරමු කාර්තුවක ගාන දාලා. කාර්තුවක බද්ද සර් හරි දාගන්න. දාගන්න මට ඇවිල්ලා දාන්න අමාරුයි පුතා. හරිද? කාර්තුවක බද්ද. right කාර්තුවක බද්ද කියන්නේ එහෙනම් මේ 5400 බෙදන්න ඕනේ 4ෙන්. 4ට 1යි 5ට 1යි. ඉතිරි 1යි 14ට 4 ඒවා 3යි 12යි දෙකක් විතර 20ට 5යි. එහෙනම් උත්තරේ අවසාන උත්තරේ 1350ක් කියලා එන්න ඕනේ වරිපණම් බද්ද කාර්තුවකට. ආවද? අත උස්සන්න බලන්න 1350. right නියමයි. 8 වෙනි ගාන. වාර්ෂික වටිනාකම රුපියල් ලක්ෂයක් ලෙස right වාර්ෂික වටිනාකම රුපියල් ලක්ෂයක් ලෙස තක්සේරු කර ඇති නගර බද පිහිටි සුපිරි නිවසක් සඳහා කාර්තුවකට රුපියල් 2500ක වරිපණම් බදු මුදලක් ලබන්නේ නම් අයකම් ලබන වරිපණම් බදු ප්‍රතිශතය ගණනය කරන්න. එහෙනම් බලමු වාර්ෂික වරිපණම් බද්ද. කොහොමද වාර්ෂික වරිපණම් බද්ද වෙන්නේ? 4ෙන් ගුණ කරන. ඔය තියෙන ඔලුවට අරගෙන නියමයි. කොහොමද? මෙන්න මේ 2500 4ෙන් ගුණ කරනවා. එහෙනම් වාර්ෂික වරිපණම් බද්ද රුපියල් 10000යි. දැන් බලනවා බදු ප්‍රතිශතය. කොහොමද බදු ප්‍රතිශතය බලන්නේ? මේ 10000ක බද්දක් අය කරන්නේ කීයකටද? 10000ක බද්දක් අය කරන්නේ කීයකටද? ලක්ෂයක වටිනාකමකටනේ. තක්සේරු වටිනාකම ලක්ෂයක් වෙන තැනකට තමයි 10000ක බද්දක් ගන්න. එහෙනම් ඒක 100ට කොච්චරක්ද? බලන්න 100ෙන් වැඩි කරනවා. 0.2කට 0.2 පටස් 0.3ට 0.3ක් පටස්. උත්තරේ එනවා 100ට 10යි කියලා. අත උස්සන්න 100ට 10 ගත්තා. අනිත් අයට කැමරා ඔන් වෙන්නේ නැහනේ. සදෙව් ඔමායා පබද මේ හරියගේ නම් කියන්නේ මං. ඒගොල්ලෝ කැමරා ඔන් කරන්නේ නැහැ. ඒෂිනි විනුරි රස්විනා හරි කැමරා ඔන් වෙන්නේ නැහනේ. අනිත් අය මොකද අත්තේ ඔන් කරලා තියෙන අය හරි පූර්ණිලාගේ මට පේනවා. right හරි ඊළඟට මේක ඊළඟ ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ මොකක්ද 9 වෙනි ප්‍රශ්නේ නගර සභා බල ප්‍රදේශයක පිහිටි කඩකාමරයක වාර්ෂික වටිනාකම රුපියල් 80000ක් ලෙස තක්සේරු කර ඇත. කඩකාමරය වෙනුවෙන් කාර්තුවකට වරිපණම් බදු ලෙස රුපියල් 1600ක් ගෙවයි නම් අයකම් ලබන වාර්ෂික බදු ප්‍රතිශතය. එහෙනම් වාර්ෂික බද්ද බලමු මුලින්ම. මොකක් වාර්ෂික බද්ද කීයද? වාර්ෂික බද්ද කීයද? උදව් කරන්න මට. මං හදන්න ඕනේ කියන්නේ 1604න් වැඩි කරන්න ඕන. 1600 වැඩි කරන්න ඕනේ 4ෙන්. එතකොට එනවා 0.6 වරක් 4 24යි දෙකක් ඉතුරුයි. 4ක් 1 4යි 4යි 2 6යි 6400ක් එනවා. දැන් බදු ප්‍රතිශතය හොයන්න ඕනේ. කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ බදු ප්‍රතිශතය?
80000ක වටිනාකමක් තියෙන කඩේකට තමයි දරුවෝ අවුරුද්දට 6400ක බද්දක් ගන්න. එහෙම නේද ගාණි කියන්නේ? ඔව් 80000ක් වටිනාකම තියෙන තැනකට. එහෙනම් ඒක 100ට කොච්චරක්ද බලන්න 100ෙන් වැඩි කරනවා. 0.2කට 0.2 50 0.2කට 0.2 50 8ට 1යි 64ට 8යි. එහෙනම් වරිපණම් බදු ප්‍රතිශතය 100ට 8යි. ආවද? ඔව් සර්. ආවද 100ට 8? ඔව් සර්. ඔව් සර්. right නියමයි. අත උස්සන්න බලන්න 100ට 8 ආපුවා හැමෝම. සයන්සි මොකෝ තත්ත්වේ? සයන්සි හරි සර්. හරි සාද? මොකෝ කැම්මක ඔන්නේ නැද්ද සයන්සි? ගියා සයන්සි? සිතූෂ සදීප ජනුකි අඬනවා බාකෝ ඉන්නවනේ කැම් ඔන්නේ නැද්ද රයිට් ලබන සතියේ වෙද්දි පුතා නාලා කරලා එහෙම එන්න එතකොට කැමරාව ඔන් කරගන්න පුළුවන් සමහර ළමයින්ට පුතා කැමරාව මේ වෙලාවේ ඔන් කරගන්න බෑ පුතා ඒක මම දන්නවා මොකද කැමරාව ඔන් කරොත් එහෙම දත් මැදලා නැහැනේ දැන් දවස් ගානකින් විතර කට්ටිය ගෙදරමනේ දත් මදින්න අමතක වෙලා එමත් තියෙන්න පුළුවන්. ඒතර කහ පාටට පේනවා දත්. හරි නෑනේ. ඊට වඩා ලීසි කැමරාව ඔෆ් කරන් ඉන්න එක. ලබන සතියේදී පොඩ්ඩක් නේ දත් මැදලා කරලා ඉන්න කට්ටිය. right. අපි යනවා ඊළඟ බද්දට. දැන් වරිපණම් බදු ඕකේ. ඊළඟට දාගන්න මාතෘකාව තීරු බදු. දාගන්න මාතෘකාව තීරු බදු. දාගන්න මාතෘකාව තීරු බදු. right. මොකද්ද මේ තීරු බද්දක් කියලා කියන්නේ? තීරු බද්දක් කියලා කියන්නේ පුතේ හරිද මෙන්න මේ පුංචි මුතු ඇටයට මොකද්ද මේ මුතු ඇටයට කියන නම ශ්‍රී ලංකා ශ්‍රී ලංකා. කට වෙච්ච මේ මුතු ඇටයට කියන නම මොකද්ද ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකා. එන ආඩම්බරෙන් කියන්නේ නේ SL ශ්‍රී ලංකාව මෙන්න මේ මුතු ඇටයට හරිද අපි වෙන ඇටයකින් මෙන්න මේ මුතු ඇටයට අපි වෙන ඇටයකින් වෙන නම් ඇට නැහැ ඉතින් නේ මුතු ඇටේ තමයි තියෙන එකම ඇටේ right හරිද අපි වෙන රටකින් මොනවා හරි දෙයක් ගේනවා නම් right මේ ශ්‍රී ලංකාවට අපි වෙන කොහෙන් හරි මොනවා හරි දෙයක් ගේනවා නම් ඒකට සිහල ශබ්දකෝෂය සිහල ශබ්දකෝෂය කියන්නේ සිංහල ශබ්දකෝෂය හරිද සිංහල ශබ්දකෝෂයේ වචනයක් පාවිච්චි කරනවා මොනවා කරනවා කියලාද කියන්නේ තීරු බදු. ආනයනය කරනවා. ආනයනය තීරු කරනවා බදුවයි. ආනයනය කරනවා හරිද සුද්දාගේ ශබ්දකෝෂයේ අපි ඔකට කියනවා ඉම්පෝර්ට් කරනවා කියලා මොන පෝට්ද ඉම්පෝර්ට් ඉම්පෝට්. ඉම්පෝර්ට් කරනවා ඉම්පෝට්. හරිද එතකොට මේ පිටරට තියෙන බඩු පුතා කාර් වලින් අරන් එන්න බෑ හොඳේ ලොරි වලින් එහෙම අරන් එන්න අමාරුයි ටිකක් හරිද ගේන්න පුළුවන් වාහන ಜಾති දෙකයි තියෙන්නේ එක්ක ගේන්න ඕනේ ප්ලේන් එක. ලොකු නැවක එහෙම නැත්තම් ගේන්න ඕනේ ඉක්තා දින්න මතකත් නෑ දරු මොකකද ප්ලේන් එක ගේන්න ඕනේ ප්ලේන් එක. ඔය දෙකෙන් තමයි ගේන්නේ එතකොට ඔය ගේන ඕනම එකක් ලංකාවේ එන්නේ කොතනටද දැන් කියන්න එපා වරායටයි මේ මොකටද Airport එක. ගස්සන්න මොකද්ද එයාපෝට් එක එයාපෝට් එකටයි තියෙන්නේ. හරිද ඒ දෙකටම ආවා ඉක්ුවට. අන්න රයිට් මොකටද ගේන්නේ ආ පාට පෑනක් දෙන්න පන්සලම කියන්නේ රේගුව. රයිට් රේගුවට මොකටද ගේන්නේ රේගුව රේගොඩ රේගුවට. එතකොට මෙන්න මේ රේගුව අයිතියකට අපි කියනවා රේගු දෙපාර්තමේන්තුව මොකක්ද කියන්නේ
රේගු දෙපාර්තමේන්තුව. රේගු දෙපාර්තමේන්තුව. අපි ඔය කස්ටම් එක කියලා කියන්නේ අහලා තියෙනවද කස්ටම් කියලා කියන්නේ සෝ ආගමන විගමන කියනකොට ආ ආගමන විගමන මේක දෙපාර්තමේන්තුව මේකට අදාළ නෑ පුතා ආගමන විගමන කියන්නේ මිනිස්සු රට යවන එන ඒක තමයි ආගමන විගමන මං හිතන්නේ හරිද මේ ඇවිල්ලා රේගුව මිනිස්සුනේ බඩු එතකොට මෙන්න මේ විදියට වෙන ඇටයක තියෙන එකක් අපේ මුතු ඇටයට ගේනකොට හරිද එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් කිව්වොත් වෙන රටක තියෙන භාණ්ඩයක් අපේ රටට ගේනකොට ඒ භාණ්ඩය අපේ රටේ පරිභෝජනය කිරීම වෙනුවෙන් රයිට් ඒ කියන්නේ අපේ රටේ ඒක පාවිච්චි කිරීම වෙනුවෙන් එහෙම නැත්නම් අපේ රටට ගේන නිසා අපි ගෙවන්න ඕනේ රජයට බද්දක් ඒක නිර්ණය කරන්නේ රේගු දෙපාර්තමේන්තුවෙන් අපි රේගුවට අන්නේ ගෙවන බද්දට අපි කියනවා තීරු බද්දක් කියලා. පැහැදිලිද? සරලව කිව්වොත් ආනයනය කිරීමේදී රජය විසින් අය කරනු ලබන බද්ද තීරු බද්දයි. මොකක්ද එතකොට තීරු බද්දක් කියන්නේ? ආනයනය කිරීමේදී රජය විසින් අය කරනු ලබන බද්ද. ආනයනය කිරීමේදී රජය විසින් අය කරනු ලබන බද්ද තීරු බද්ද වේ. හරිද? රයිට්. දැන් මම ඔයාලට මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්. ඔව්. එතකොට අපේ රටින් යවද්දිත් අය කරනවද මුදල? අපේ රටෙන් යවද්දිත් අය කරනවා. ඒකට තීරු බද්ද කියන්නේ නෑ පුතේ. රයිට්. අපේ රටෙන් යවද්දිත් පොඩි මුදලක් බද්දක් අය කරන එක්ස්පෝර්ට් කරද්දිත් අපි රජයට ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. හරිද? ඒකට හැබැයි තීරු බද්ද කියලා කියන්නේ නෑ. පැහැදිලිද? අනික හොඳට මතක තියාගන්න අපේ රටින් බඩු කියන්නේ පිට රටට බඩු අපනයනය කරද්දී කියන්නේ අපනයනය නොය කියන්නේ එක්ස්පෝර්ට් කරද්දී මාර විදියට ලාභයි ඇත්තටම ලාභයි අපේ එක්ස්පෝර්ට් කරන කියන්නේ එක්ස්පෝර්ට් කරන බිස්නස් එක මාර ලාභයි ඉම්පෝර්ට් උත් ලාභයි එක්ස්පෝර්ට් ඊට වඩා ලාභයි රයිට් හරි දැන් මම මෙහෙම උදාහරණයක් ගන්නම් මට ලස්සනට චිත්ත අඳින්න බෑ මම පුළුවන් විදිහට අඳින්නම් එට වෙයිද දැන් ඔයගොල්ලෝ කියන්නේ මම චිත්‍රය අඳිද්දි මම මේ මොකද්ද අඳින්න යන්නේ කියලා කොරෝනා හරියට කියන්න බ්‍රෑන්ඩ් එකත් එක්ක කියන්න ඕනේ බ්‍රෑන්ඩ් එක නැතුව COVID-19 කොරෝනා පිට ඉම්පෝර්ට් කරපු එකක් තමයි ඉතින්නේ පදු කියුවේ නැති වුණා සර් මංචිකෙන් ගහන තරු බිස්කට් වගේ. මංචිකෙන් ගන්න තරු බිස්කට් වගේ වාහනයක් ආනේ ට්‍රක් එකක්. ලොරියක් ඩෝසර් එක JCB එක ජීප් එක ජීප් එක ලොරියක් ඩිෆෙන්ඩර් එක ෆෙන්ඩර් එක හරි බ්‍රඩර් ඩිෆෙන්ඩර් එකක් වගේ හරි පේනවනේ මේ ඇති හරිද වාහනයක් ජිප් එකක් හරිද ජිප් එකක් ඩිෆෙන්ඩර් එකක්ද ඔය නෑ නෑ මොකක් හරි ජිප් එක වාහනයක් මම මේක බලනවා ටෝකියෝ වලින් ඒ කියන්නේ ජපානයෙන් මේක බලනකොට ජපානයේ එන්නේ තියෙන්නේ ජපානයේ තියෙන්නේ නමුත් ජපානයේ තියෙන්නේ යෙන් නමුත් ලංකා සල්ලි වලින් මම මේක ජපානයේ බැලුවේ ලක්ෂ 7යි ලංකා සල්ලි වලින් ජපානයේ මේක කීයද පුතා ලක්ෂ 7යි ලක්ෂ 7යි එතන මම මොකද කරන්නේ මම ජපාන් රජයට මේ ලක්ෂ 7 ගෙවනවා රයිට් මේ ලක්ෂ 7 මම ජපාන් රජයට ගෙවනවා ගෙවලා මේ මගේ සිහින වාහනය මම දානවා නැවට මොකටද මම දාන්නේ නැවට ඒතර නැව මොකද වෙන්නේ මාසයක් දෙකක් ගිහිල්ලා ලංකාවට එනවා පැහැදිලිද ආවට පස්සේ මට ගෙදරට එනවා
ලියුමක් එහෙම නැත්නම් ඊමේල් එකක් එනවා නැත්නම් කෝල් එකක් එනවා අන්න වාගේ වාහනේ ඇවිල්ලා එහෙමයි තියෙන්නේ කියලා. ඒතකොට දැන් මම 1000ක් බලාපොරොත්තු තියාගෙන නේ. කොහොමද ලංකාවේ නිකන් නේ ඩිෆෙන්ඩර් එකක් හෙට ඉඳන් පදිනවා කිව්වම ගැම්මනේ. ඒ වගේ 1000ක් බලාපොරොත්තු තියාගෙන මම යනවා පුතා කොතෙන්ටද? රේගුවට යනවා මේ මගේ වාහනේ ගන්න. හරිද? ගන්න ගියාම රේගුව මට වාහනේ දෙන්නේ නැහැ. මට වාහනේ දෙන්නේ නැහැ. මට කියනවා ඔයා තීරුබද්ද ගෙවලා වාහනේ ගන්න. මොකද්ද ගෙවන්න කියන්නේ? තීරුබද්ද ගෙවලා මම අහනවා බද්ද කීයද? එතකොට රේගු දෙපාර්තමේන්තුව මට කියනවා ඔයාගේ වාහනේ ඇවිල්ලා සුකෝමෝගේ ජීප් ලත ගණයට අයිති වෙන වාහනයකි. මේක ජපන් වාහනයක්. ඒ නිසා මේකට බද්ද අපි ගන්නවා 100ට 220ක්. බද්ද කීයද? 100ට 220. 100ට 220. හරිද? දැන් මොකද කරන්නේ? දැන් මට ඉතින් වාහනේ ගන්න ගෙවන්න ඕනේ මේ බද්ද. එහෙනම් දැන් මම බලනවා තීරු බද්ද කීයද? එහෙනම් ලක්ෂ 7ක් කියන්නේ පුතේ 700,000. ඕකෙන් බද්ද 100ට 220යි. එහෙනම් මම ජපානයට පේ ලක්ෂ 7ක් මතක තියාගන්න. මම ජපානට ලක්ෂ 7ක් ගෙවලා ඉවරයි. ඒකනේ ඒගොල්ලෝ මේ වාහනේ එව්වේ. 7 2 14න් 4 දැම්ම එකක් ඉතුරුයි 7 2 14 1යි 15යි. මෙතන බිංදු 4යි. මම ගෙවන්න ඕනේ රේගුවට 15,40,000. මම ගෙවන්න ඕනේ රේගුවට කොච්චරද? 15,40,000. මට තියෙන්නේ ඔප්ෂන් දෙකයි. මොකක්ද ඔප්ෂන් දෙක? එක්ක වාහනේ ගන්නවා නැත්නම් යනවා. එක්ක ලක්ෂ 7 අමතක කරලා රේගුවට ගෙවනවා වාහනේ තියාගන්න කියලා. හරිද? නැත්නම් මම මෙන්න මේ ලක්ෂ 15,40,000 දීලා මම වාහනේ ගන්නවා. හරිද? හරි. ජපානයෙන් ගෙනල්ලා රේගුවට දෙන්න 20ක් ඇතයි. නේද පුතා? සර් එහෙම ගියලා ඉන්ෂුරන්ස් කරන්න. සර් එහෙම ගියාට පස්සේ ඉන්ෂුරන්ස් කරන්නත් ඕනේ. ඔව්. හරිද? දැන් ඔන්න මම එන රේගුවට මේක පේ කරනවා. දැන් නැව් ගාස්තු යන්නේ නැද්ද එතකොට? ඒව තියෙනවා. නැව් ගාස්තු ඒව ඔක්කොම ගෙවන්න ඕනේ. ඒන් දාද්දි මේව ගෙවන්න ඕනේ. හොඳේ. නැව් ගාස්තුව නම් මම ගෙවන්න. මම ඒව ගැන කතා කරන්නේ නැහැ. මම මේ කතා කරන්නේ භාණ්ඩ වටනාකම් විතරයි. එතකොට ඔන්න මම තීරුබද්ද ගෙව්වා. ගෙවලා මම දැන් වාහනේ අරගෙන එනවා. දැන් ගමේ මිනිස්සුන්ට ෆුල් ඕල්මන් අම්මා මෙච්චරක් විතර උස වාහනයක් පොඩ්ඩක් සද්ද වද්ද දාගෙන ගගා එතකොට මේ අපිට හම්බ වෙනවා සිරිමල් අයියා. සිරිමල් පුතා හම්බ වෙනවා. නැත්නම් සිරිමල් හම්බ වෙනවා. සිරිමල් මගෙන් අහනවා මට සිරි මාර වණ්ඩියක් නේ. මම දැකලාවත් නෑ මේක. කීයක් වුණාද මචන් කියලා අහනවා. ඕන අපේ ලංකාවේ සිතක් කියන පුතා මුලින්ම ආනේ ගානනේ. මුලින්ම ආනේ ගාන. තර කීයද? දැන් මම සිරිමල්ට කියන්න ඕනේ මචං මේක ලක්ෂ 7යි මචං. එහෙමද? නැත්තම් මං සිරිමල්ට කියන්න ඕනේ මචං 15,40,000ක් දීලා මචං මේ දැන් අරන් ආවා. එහෙමද? නැත්තම් මොකද්ද මං සිරිමල්ට කියන්න ඕනේ? ඔය දෙකම එකතු කරපු එකතු කරලා ගන්න. එකම එකතු කරලා ගාන කියන්නේ. දෙකම එකතු කරලා ගාන කියන්න ඕනේ නේ. ඇයි දෙකම එකතු කරලා ගාන කියන්න ඕනේ? සල්ලි කියන්නේ වාහනේ ගෙන්න ගන්න. මොකද ඔය වාහනේට ඇත්තටම මට ලංකාවේ පදින්න වියදම් වෙනවා ගානනේ. එහෙනම් කීයක් මම සිරිමල්ට කියන්න ඕනේද? 22,40,000. ඒ වුණාට පුතා මතක තියාගන්න ලංකාවේ මිනිස්සු ඔහොම කියන්නේ නැහැ ඉතින්නේ. ඔක තමයි ඇත්ත ගාන. නමුත් මම සිරිමල්ට කියනවා මචං මේක ලක්ෂ 90ක් විතර වුණා මචං. හොයන්නද? මම කීක තමයි කියන්නේ ගියේ. නේ පුතා. ඔයගේ කතාවට දන්නවනේ. නිකන් පොඩි ගානක් කියන්න ඕනේ නැහැ නේ. කෙලින්ම ටිකක් ලොකු ගානක් කියලා දානවා. මචං කෝටි. ඔව් නැත්තයි ඉතින්. නේ අදිස්සර සිරිමල් ඊළඟ දවස් ඉල්ලුවොත් ලක්ෂ 90ට මම දෙනවනේ. නිකන් බොරුවට අඩු ගණන් කියන්න ඕනේ.
හරිද? නමුත් මතක තියාගන්න ලංකාවේ වටිනාකම මේකේ 22,40,000. එහෙනම් දැන් ඔයාගේ ඔළුවට යන්න ඕනේ මෙන්න මේ කතන්දරෙත් එක්ක මේ ටික. තීරුබද්දක් අය කරන්න පිට රටින් බඩුවක් ගේනවා. පැහැදිලිද? එතකොට ඒ රටේ වටිනාකමට තමයි තීරුබද්ද ගහන්නේ මෙහි ප්‍රතිශතය. පැහැදිලිද? එතකොට තීරුබද්ද ගෙව්වට පස්සේ ලංකාවේදී ඒකේ වටිනාකම වෙන්නේ ගෙවන තීරුබද්දත් ඒ වගේම ඒ රටේ වටිනාකමෙන් මොකතුවද? එකතුව. ඔන්න ඔය ටික ඔයාගේ ඔළුවේ තියෙනවා නම් තීරුබදු කියන්නේ ඔච්චරයි. වැඩේ පැහැදිලිද ළමයි? ඔව් සර්. හොඳටම තේරුණාද? ප්‍රශ්න තියෙනවද? ඔව් සර්. right ඇඳගන්න එනවා මේ චිත්‍රය ලස්සනට. ඇඳගන්න ලියා ගන්න ඊට කලින් මෙහෙම ලිව්වේ නෑනේ මොකද්ද තීරුබද්දක් කියන්නේ කියලා. right ලියා ගන්න. හරි අවුලක් නෑ ටිල්ෂාන්. right ලියා ගන්න මෙහෙම ආනයනය කිරීමේදී රේගු දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන බද්ද hello
හරිද? රයිට් කොහමද නැවැත්තුවේ පුතේ අපි? කොතනින්ද රේගු නැවැත්තුවේ? දෙපාර්තමේන්තුව විසින් ණය කරනු ලබන බද්ද. අයියෝ එතනින් යාට පොඩි අයද උගලන් ලියා ගන්නත් තිබ්බා. තීරු බද්ද වේ. එච්චරයි. කිව්වස හරි ලියලා මේක ඇදගත්තද? පොඩි ඉන්ටර්වල් එකක් ගත්තා. පැහැදිලි නෑනේ. මොකද්ද? අඳින්න ඕනේද? Tamanට තේරෙන විදියට ওই ටික නෝට් එකක් දාගන්න. මේක තමයි තීරු බද්ද කියන්නේ කියලා පොඩ්ඩක් නේ. ඕකේ ජීප් එක ජීප් එක විතරයිනේ පැහැදිලිව පේන්නේ. නෑ සර් ඔය ජීප් එක උඩ පොඩ්ඩක් බලන්නකෝ සර්. නිකන් අර වයර් කෑලි ටිකක් එල්ලන් යනවා වගේ සර්. ඕක වෙන එක්කෙනෙක් බැලුවොත් ඕක තීරුබදු කියන්නේ ලංකාවේ ඉන්න ජීප් වලට ඊශ්‍රායලෙන් ගහනවා වගේ එකක් පේන්නේ. රයිට් හරි අවුලක් කරගන්න එපා. ඔයාලට තේරෙන විදිහට අඳින්න. හරි දැන් ටියුට් එකේ දැන් තීරුබදු වලත් පුතේ ගොඩාක් කතන්දර තියෙනවා හොඳේ. ඒ කියන්නේ මට ඔය වචනයි ඔයාලට තේරුම් කරන්න ඕනේ. දැන් සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් ඒ රටේ වටිනාකම දෙනවා. රයිට් ඒ රටේ වටිනාකම දීලා මෙරට වටිනාකම දෙනවා. ඒ කියන්නේ අපේ ලංකාවේදී ඒක වටිනාකම. දීලා අපෙන් අහනවා බදු ප්‍රතිශතය. එතකොට කොහොමද කරන්න කියන්නේ? අපි බද්ද වෙන්නේ කොහොමද? ඒ රටේ වටිනාකම දෙනවා ලංකාවේ වටිනාකම දෙනවා. දීලා අපෙන් අහනවා අය කරලා තියෙන තීරු බදු ප්‍රතිශතය. කොහොමද වෙන්නේ? දර බද්ද අය කරන්නේ ඒ රටේ එකටනේ. බද්ද අය කරන්නේ ඒ රටේ එකට. එහෙනම් ඒ රටේ වටිනාකම ඕනේ. ඒ රටේ වටිනාකම බද්ද ඕනේ. බද්ද වෙන්නේ කොහොමද? දැන් මේ මෙතමු. ඒ රටේ වටිනාකම රුපියල් 4000යි. ලංකාවේදී එහි වටිනාකම 5500යි. අපෙන් ආන්නේ බදු ප්‍රතිශතය. එතකොට බද්ද අය කරන්නේ ඒ රටේ වටිනාකමටනේ. ටෝකියෝ වල වටිනාකමට මං කිව්වනේ. එහෙනම් 4000න් බද්ද කොච්චරද කියලා හොයන්න ඕනේ. බද්ද කීයද? මේ දෙක දිහා බලලා කියන්න පුළුවන් වෙන්න ඕනේ බද්ද. බද්ද කීයද? පුංචි ළමයි දන්නේ ඕගොල්ලෝ. 112යි. මං ආන්නේ ප්‍රතිශතය නෙමෙයි බද්ද කීයද කියලා. 5500 5500 කියන්නේ අපේ ලංකාවේදී ඒකේ වටිනාකම. 4000යි. 4000 කියන්නේ ඒ රටේ වටිනාකම. 1500 1500යි. මොකද ඒ රටේ වටිනාකමට බද්ද එකතු වුණාට පස්සේ තමයි අපි ලංකාවේ වටිනාකම කියන්නේ. පැහැදිලිද? එහෙනම් දැන් 4000ක් වෙනුවෙන් 1500ක බද්දක් ගහලානේ. 4000ක් වෙනුවෙන් 1500ක බද්දක් ගැහුවා නම් ඒක 100ට කොච්චරද? 0.2කට 0.2 පටස් 0ට 0 පටස් 4ට 1යි 15ට 4 ඒවා 3යි 3 12යි 3ක් ඉතුරුයි 30ට 4 ඒවා 7යි 28යි 2ක් ඉතුරුයි 37.5. එහෙනම් තීරුබද්ද ප්‍රතිශතේ 37.5යි මේ කතන්දරයට අනුව. පැහැදිලිද? ඒ වගේ ප්‍රශ්නත් අහනවා. ඒතර ඔය වචන තේරුම් ගත්තා නම් ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. රයිට්. ටියුට් එකේ පස්වෙනි පිටුව ඉන්න මම ෂෙයා ස්ක්‍රීන් දාන්න. රයිට්. මේ තියෙන තීරුබදු ආශ්‍රිත ගණන්. මේකේ මට කරලා දෙන්න 20 21 20 ඉඳන් යන් ඉන්න මම පෙන්නන්නම් 20 21 24 ටක් ගාලා කරලා දෙන්න. ඔය ගණන් තුනම රටා තුනක් තේෂාන් අහනවා පන්ති ඉවර වෙන්නේ 5ටද කියලා. හරියට නිකන් 3ට ලොග් වෙච්ච ළමෙක් වගේ. අනේ මම 3යි 2ට ලොග්ුනේ 3යි 2ට. එහෙනම් 5යි 20ට ඉවර වෙන්නේ. ලියන්න. කමක් නැහැ සර් ඉතින් මං ආසයි පන්ති වෙලා වැඩි කරනවා. සර් ඉන්ටර්වල් දෙනවද?
ඔව් පුතා ඉන්ටර්වල් එකක් දෙනවා 5න් පස්සේ. කෙලින්ම දෙනවා ඔයාලට ඉන්ටර්වල් එක පැය 24 වැඩි කිරීම 7ක්. thank you sir. එතකොට ලබන සතියේ පන්ති පටන් ගන්නෙ 5යි 5ටද? පැය 24 වැඩි කිරීම 7 කියන්නේ සතියයි. හරිද? එතකොට ලබන සතියේ 5ට පටන් ගන්නවා. ඒක තමයි මාත් කිව්වේ ඉතින්. ඒකට ඒක තේරුන්නේ නැහැ. දැන් 5ට පටන් ගන්න බෑනේ. නෑ වැරදි නේ. එතකොට ඇත්තටම වැරදි. ඒ කියන්නේ පැය 24 වැඩි කිරීම 7 කිව්වොත් මම ලබන සතියේ පන්ති පටන් ගන්න ඕනේ 5ට. 5ට පටන් ගන්න බෑනේ 3ට පටන් ගන්න. බලමුකෝ පන්ති ඉවර කරන වෙලාව ඒ වෙලාවමද කියලා. එතකොට අපි බලමු. අන මුලින්ම හදන්න කෝගුලේෂ් මේ පාර හැදුවොත් කටවහන් ඉන්න එපා නේ. ඉවරයි සර්. කවුද ඉවර? මා බිනුට ඉවරයි විසුපුරුදු පරිදි. දැන් තා ටිකකින් කෝගුලේෂ් කියයි මමත් ඉවරයි ගොඩක් වෙලා කියලා. කෝගුලේෂ් ඒවත් දෙන්න එපා ඔය. කෝගුලේෂ් නැද්ද කොහෙද? කෝගුලේෂ් කෝ? සර්ගේ හින්ට් එක අහන් ඉන්න බැරුව ලීව් වෙලා සර්. ආවත් දන්නෙත් නෑ මම බ්‍රේක් අවුට් රූම්ස් බැලුවෙත් නෑ. රයිට් ටක් ගාලා ඉවර කරන්න. තව විනාඩි 2ක් දෙන්න. ඉවරයි සර්. ඩිල්ෂාන් ඉවරයි නියමයි. ඉවරයි. ඉවරයි සර්. ඉවරයි සර්.
right ඉවරද ළමයි? ඔව් සර්. එහෙනම් සාකච්ඡා කරමුනේ. ආ සර්. right මම කිව්ව ගණන් මම පොඩ්ඩක් මතක් කරන්න. ඊවෙනි ගණන්ද කිව්වේ? 20යි 21යි 24යි. 20 right 20 වෙනි ගාන ජපානයේ ආනයනය කරන ලද තනකොළ කපන යන්ත්‍රයක වටිනාකම රුපියල් 50000කි. ඒ වටිනාකමෙන් 10%ක් තීරුබදු ලෙස ගෙවිය යුතු වේ නම් තීරුබදු සමගයේ මුළු වටිනාකම සොයන්න. එහෙනම් අපි පොඩි කාලේ ඉගෙන ගත්ත දෙයකින් කරන්නත් පුළුවන්. තීරුබද්ද වුවොත් තීරුබද්ද 10%යි. හරිද? ඒ කියන්නේ රුපියල් 5000යි. ඔය තීරුබද්ද. එහෙනම් වටිනාකම කියන්නේ ලංකාවේ වටිනාකම ඔය 50000ට අර තීරුබද්ද 5000 එකතු කරන්න ඕනේ. එහෙනම් වටිනාකම 55000යි. හරිද? මේ ගානම කෙනෙක්ට මෙහෙම කරන්නත් පුළුවන්. අපි චූටි කාලේ ඉගෙනගෙන තියෙනවානේ 110ක් එකතු වුණාම අවශ්‍ය ගාන ගන්න නම් දැන් මෙතන උනේ ඒකනේ 100ට 10ක් එකතු වුණානේ. පත් එකතු වුණා. ඒක මේක එන්න 100 කොච්චරද මේ උත්තරේ? මේ උත්තරේ 100 කොච්චරද ඔය දිනේ කියන්නේ? 100ට 100ක් තියෙනවා. 100ට 10ක් තියෙනවා. එහෙනම් මේ දෙක එකතුව කියන්නේ මේ උත්තරේ 100 කොච්චරද? ආයමයි 110යි. 100ට 110යි. එහෙනම් අපිට ඒ මූලධර්මය පාවිච්චි කරලා 100ට 10ක් එකතු වුණාට පස්සේ වටිනාකම් බලන්න අපිට 100ට 110ක් එකපාර බලන්නත් පුළුවන්. ඒත් එකපාර බැලුවොත් 11 වරක් 5 55යි. බිංදු 3යි. එහෙනම් 55000යි. කොහොම උත්තරේ ගන්නත් පුළුවන් කෙනෙක්ට. right ඊට පස්සේ ඊළඟට ඊවෙනි ගාන පුතේ 21 සර්. 21 වෙනි ගාන රුපියල් 10000ක් වටින සෙල්ලම් බඩුවක් ආනයනය කිරීමේදී ගෙවීමට සිදු වූ තීරුබදු මුදල රුපියල් 2000ක් නම් ආයතන වල තීරුබදු ප්‍රතිශතය ගණනය කරන්න. එහෙනම් රුපියල් 10000ක් වටින භාණ්ඩයකට මට 2000ක් ගෙවන්න වුණා නම් තීරුබදු විදියට ඒකට 100ට කොච්චරද? 0.2කට 0.2 පටස් 0.2කට 0.2 පටස් උත්තරේ 100ට 20යි. ඊට පස්සේ ඊළඟ ගාන කිවෙන එකද? 24 24 වෙනි ගාන. ශීතකරණයක් ආනයනය කිරීමේදී 10%ක තීරුබදු ප්‍රතිශතයක් අය කරනු ලැබේ. තීරුබදු ගෙවීමෙන් පසු ඒ වටිනාකම් 55000ක් නම් තීරුබදු ගෙවීමට පෙර ඒ වටිනාකම සොයන්න. පොතේ මේක මාර වැදගත්. මේ ගාන හදන්න පුළුවන්. right මේ ගාන හදන්න පුළුවන්. මේ මූල ධර්මයෙන්ම විතරයි. මේ මූල ධර්මයෙන්ම විතරයි. ඒ කියන්නේ ඒ රටේ වටිනාකම දන්නේ නැහැ x. පැහැදිලිද? ඒ රටේ වටිනාකම දන්නේ නැහැ x. මොකද අපිට ඒ රටේ වටිනාකම දීලා නැහැ. හරිද? හැබැයි අපිට කියලා තියෙනවා බද්ද 100ට 10ක් ගැහුවට පස්සේ එහෙනම් බද්ද 100ට 10ක් ගැහුවට පස්සේ ලංකාවේ වටිනාකම 55000යි කියලා. එහෙනම් මට කියන්න බද්ද 100ට 10ක් ගැහුවට පස්සේ ලංකාවේ වටිනාකම 55000 වෙන්න නම් මෙතනට දාන්න ඕනේ මම 100ට 10ද නැත්නම් වෙන මොකක් හරි ගන්න. වෙන 110. නෑ 100ට 110 දාන්න ඕනේ. ඒ කියන්නේ 100ට 100ක් එකතු කරලා දාන්න ඕනේ. මොකද මෙරට වටිනාකමනේ. මෙරට වටිනාකම මේ ක්‍රම දෙකෙන් මේකෙදි තමයි මෙතනට ඒ රටේ වටිනාකම ඇවිල්ලා සූත්‍රය දෙන්නේ. එහෙනම් මෙතනට අපි ඒ රටේ වටිනාකම දාලා මෙතන මෙරට වටිනාකම එන්න නම් මෙතනට අපි දාන්න ඕනේ ප්‍රතිශතයක 100ක් එකතු කරලා. එහෙනම් 100ට 110. දැන් එනනම් x හොයමු. x සමානයි 55000 වැඩි කිරීම 100 බෙදීම 110. මෙයා තනි කරා. බිඳුවට බිඳුව කොටස් 11ට 11 එකයි 55ට 11 5යි. එන අවසාන උත්තරය එනවා 5.4යි. එහෙනම් එරට වටිනාකම රුපියල් 50000යි. අත උස්සන බාන උත්තර තුනම හරියද? බිනුරිගේ හරි ඔමායාගේ හරි තව කාගේද හරි දිල්ෂාන් හරි සමාදිනී හරි
බිනරි කාව්‍ය හරි. එකක් වැරදි. ඔව් මම දන්නවා ගොඩක් අයගේ දෙකක් හරි. අන්තිම එක තමයි වැරදි. අර පළවෙනි දෙක නම් හැමෝගෙම වගේ හරියද? right දෙකක් හරි යාත උස්සන්. සයන්සිගේ තුනම හරි බින්සර තුනම මේ තේෂාන් තුනම හරි නියමයි. දෙකක් විතරක් හරි යාත උස්සන්. රවින්දු ඉන්නවා. මිතිල දෙකක් හරි නියමයි. ඒෂිනී දෙකක් හරි, ක්‍රිෂාන් දෙකක් හරි, බනුජි දෙකක් හරි, සදීප් හරි, පබද දෙකක් හරි. right රස්රිනා දෙකක් හරි නියමයි. හරි. ඊළඟට ඊළඟ බද්දට එනවද ගණන් හදනවද? වෙලාව කීයද? ඇති නේද? 450. අමතක වෙයිද මේ දෙකත්? ඇස ඔව් සර් ඇති වගේ සර්. ඊළඟ බද්දට යන්නේ නැතුව මේකේ ගණන් හදමු දෙනා. රූට් එකේ ප්‍රතිශත පාඩමද තියෙනවා පුතා ගණන් 60ක් හොඳේ. ගණන් 60ක් තියෙනවා. right එහෙනම් එන්න. 15 වෙනි ගාන. ටිකක් ලොකුයි ගාන. it's okay. ඉන්න මන් දාන්න. හෙට පන්ති නෑ. ඩිල්ෂාන් හෙට ඉවරයි. හෙට පන්තියක් නෑ. ඒක මම දැම්මේ වට ප්‍රස්ථාර ඉවර කරන්න. අම්බෝ ඇත්තද සර්? ඔව් ඔව්. ඇත්තද? ඔව් හෙට ඉඳන් රිවිෂන් යනවා ඒ වෙලාවේ. මං කිව්වේ ඒකනේ. ඒකත් අපිට තියෙන්නේ. අපිට තියනවද? නෑ ඔයගොල්ලෝ ඇයි උඹලට මතක නැද්ද බං මම ගිය සතියේ පුනා කොහෙද මතක හිටින්නේ? හරි මතකයි. YouTube channel එක subscribe කරලා තිබ්බ කී දෙනාද? කොහෙ මතක හිටින්නද? නිකයි අයියයි අපි subscribe කරලා දුන්නා. සර්ට views ආවි වගේ views තියනවනේ කොහොම හරි. subscribe කරන්න ඉතින් ගොඩක් කට්ටිය ෆෝන් වල ඊටමදි notification එනවා වැඩිනේ. හරි මේ පෑම් පෑඩ් වීඩියෝස් දානවා අපි දැක්කානේ. අම්බෝ subscribe කරාම මේ notification එන්නේ නැහැ පුතා. bell icon එක click කරොත් notification එන්නේ. ඒත් එනවා සර් view කරපු නිතර channel එක view කරාම ඒත් එනවා. subscribe කරාම හරි subscribe කරන්න කියන්නේ යාළුවන්ට. ඔය හේනුගේම බලලවත් නැහැ channel එක. නෑ සර්ට ඕක ප්‍රසිද්ධ කරගන්න ඕන නම් සර් ඔය ප්‍රසිද්ධ YouTube channel එකට සල්ලි කීයක් හරි දීලා ස්පොන්සර් කරගන්න. මටයි නෑ ඇත්තමයි කියන්නේ. මම තාම වතුර බැස්සේ නෑ පොඩ්ඩක් බලමු. ටික දවසක් වතුර බැහැලා හිටියාම ඔලෙඩි එයි මට. නෑ ඇත්ත මම බීලු නෙවෙයි. ජරා වතුර බැස්සම එයි. ඒක ගණන් වල තියෙන බොරු නෙවෙයි ඉතින් අය. හරි ඔයාලා මේ හිතන්නකෝ. ඔයාලගේ ගෙදර තියෙන ෆෝන් දෙක තුනකින් කරා නම් ඒත් subscribe පහක් විතර ගහලා. හරි. මම ගිය සතියේ ඔයාලට කිව්වා මාසේ ලබන මාසේ වගේ වෙද්දී සෙනසුරාදා හවස ඕගොල්ලන්ට රිවිෂන් එකක් වැටෙනවා කියලා. මතක ඇතිනේ. ඒ කියන්නේ සෙකන්ඩ් ටර්ම් එකේ මැදකට වගේ යද්දී අපි කෙලින්ම මේ ටර්ම් ටෙස්ට් පේපර්ස් කරන්න හවස. ඒ කියන්නේ 6න් පස්සේ ඕගොල්ලන්ට රිවිෂන් එකක් දානවා කියලා මම කිව්වා. මතකද දන්නේ නැහැ. ගිය සතියේ කිව්වා. සමාදිනේ මතකද? මතකයි. කට්ටියට මතකයි නේ. හරි. මොකද්ද ආයෙත් කිය? ආයෙ පොඩ්ඩක් කියන්න. හරි ඕන්නේ නැහැ පුතා මුකුත් නැහැ. it's okay. හරි 15 වෙනි ගාන හදන්න පටන් ගන්න. ඔන්න ගාන තියෙනවා. right බලමු කවුද මුලින්ම හදලා ඉවර කරන්න කියලා. මම ගාන කියුවෙත් නැහැ. මමත් ඕගොල්ලොන්ත් එක්කමයි ගාන කියවන්නේ. right පටන් ගන්න. ඉන්නවා
ඉවරයි සර්. ගාන දුන්න විතරනේ බම් මතක. ඉතින් සර් හැද ඔව් සර් ඒක මේ ලේසි වගේනේ. හරි ඉවර නෑනේ. තේෂාන්. මේ අන්තිමට කියන්නේ මේ ඇත්තට මේක ලේසි වගේනේ. හරි ටක් ගාලා ඉවර කරන්නකො. ඉවර වෙන අය කියන්නේ ඉවරයි කියලා. බිනුර ඉවරයි. ඉවරයි සර්. ඉවරයි සර්. රයිට් නියමයි. ඉවරයි. ඉවරයි සර්. එහෙනම් මං ගාන හදන්නම්. තව වෙලා ඕනේ කියන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. හරි සර්. අපිට වෙලාව දෙන්න කියන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. එහෙමයි නැද්ද? right. එහෙනම් මං ගාන හදනවා පුතේ. බලාගන්න. වාර්ෂික වටිනාකම රුපියල් ලක්ෂයක් ලෙස තක්සේරු කර ඇති සුපිරි නිවසක අයිතිකරු වූ අයෙක් එම නිවස රුපියල් 10000 බැගින් මාසික කුලිය මුදලක් යටතේ වසරක කාලයක් සඳහා කුලියට ලබා දී ඇත. නිවස පිහිටා ඇති ප්‍රදේශයේ සභාව වාර්ෂික තක්සේරු වටිනාකමින් 10%ක් වටිපණම් බදු ලෙස අය කර ගන්න ලබන අතර නිවසේ වාර්ෂික නඩත්තු කටයුතු සඳහා මුළු කුලිය මුදලින් 10%ක් වැය කිරීමට සිදු වේ. මෙම නිවස කුලියට දීමෙන් එම අයිතිකරු වසර අවසානයේ අප ඉතිරි වෙන මුදල ගණනය කරන්න. එහෙනම් අපි බලමු වරිපණම් බදු කීයක් ගෙවන්න ඕනේද? 10යි. ලක්ෂයෙන් 10%ක්. ඒ කියන්නේ රුපියල් 10000යි. හරිද? දැන් අපි බලමු මුළු කුලිය මුදල කීයක් හම්බ වෙනවද කියලා. මුළු කුලිය මුදල කීයද? මාසෙට 10000 ගානේ අවුරුද්දක්. මාස 12යි. ඒ කියන්නේ 120000යි. දැන් බලමු නඩත්තුවට කීයක් යනවද කියලා. නඩත්තුවට යන. එහෙනම් නඩත්තුවට යන්නේ මුළු කුලිය මුදලින් 10%ක්. එහෙමනේ කියන්නේ නේ. මුළු කුලිය මුදලින් 10%ක් නඩත්තු කටයුතු වලට යනවා. ඒ කියන්නේ කීයක්ද? රුපියල් 12000ක් යනවා නඩත්තු කටයුතු වලට. එහෙනම් මේ දෙකම වියදම් ආ. මේක වියදමක් මේක වියදමක්. එහෙනම් මුළු වියදම කීයද? මෙතන 12000යි මෙතන 10000යි කියන්නේ 22000ක් වියදම් වෙනවා. එහෙනම් දැන් අපි බලමු අත ඉතිරි වෙන මුදල. අත ඉතිරි වෙන මුදල. මෙයාට අතට එන්නේ 120000යි. ඒකෙන් 22000ක් යනවා නඩත්තුවටයි වරිපණම් බද්දටයි. එහෙනම් අත ඉතිරි වෙනවා 10න් දෙකක් ගියාම 8යි 11න් දෙකක් ගියාම 9යි. රුපියල් 98000ක් අතේ ඉතිරි වෙනවා. හරිද? හරි ඒ ගාන ආවද? ඔව් සර්.
ඔව් සර්. අත උස්සන්නේ ගාන උත්තරේ හරියට ආපු අය. raise hand option එක. අත උස්සන් ඉන්න. අත් පල්ලෙහා දාන්න එපා. බිනරි ආවේ නැද්ද දුව? මං අත උස්සගෙන ඉන්නේ. නෑ නෑ බිනුරි හරි බිනරි. alright බිනරිත් අත ඉස්සුවා. බනුජි වැරදුනාද පුතේ? අත් පල්ලෙහා දාන්න එපා. මම මේ අහන්නේ අත උස්සන්න නැති අයගෙන්. බනුජි ඔව් සර්. වැරදුනාද? ලක්ෂණ 110 බැලුවනේ නඩත්තු වියදමත්. ඒක බැලුවා වැරදිලා. හිතුවා මම. බානු හේනුක වැරදුනාද? ඔව් වැරදුනා කියලා දන්නවා. මොකද වැරදුනේ කියලා අහන්නේ. කොතනද වැරදුනේ පුතේ? 10 බිංදුවක් අඩු කරලා. අයියෝ පබද? වැරදුනාද? ජානුකි පබද කොතනද වැරදුනේ? ජානුකි අත ඉස්සුවා. රවින්දු සර් ලක්ෂණ 110 කියලා වල්ලේ. සදීප් මොකද උනේ? සිතූෂ මොකද උනේ? මිතිල මොකද උනේ? හරි. දැන් මම පොඩි ගානකට එනවා. ඒ කියන්නේ මේ කවුද අපේ ඩිල්ෂාන් මට යොමු කරපු ගානට මම දැන් එනවා. හරිද? ඔයගලන්ට මම ගාන ෂෙයා ස්ක්‍රීන් දාන්නම්. මේ අර සබරගමුවේ පේපර් එකක් ගිය ඔන්ලයින් අන්න ඒකේ තිබ්බ ගානක්. හැබැයි අපි මේ වගේම ගානක් කෝණ ඔය සරල රේඛා ආශ්‍රිත කෝණ පාඩමේදී ඉගෙන ගත්තා. හරිද? ඔයගලන්ට මතක නැතුව මම උකරා. ඒක ඔය වගේ ගානක් අපි ඉගෙන ගත්තා. right? ඕක තමයි ගාන. හරිද? ඔගේ උත්තරේ අපි ඊයේ රෑ මම ඩිල්ෂාන් එක්ක සාකච්ඡා කරා. නමුත් මම ඔඩියෝ කෝල් එකකින් කතා කරේ. ඉතින් මුකුත් ගානක් හදලා වෙන්නේ නැහැ එකම එකකටවත්. ඒ බලෙම ඔන් කරගෙන යත් එක්ක සාකච්ඡා කරපේ කරේ. සමහරවිට ඒකේ වෙලාවට තේරෙන්නේ නැතුවත් ඇති. හරිද? ඒක නිසා ගාන හදමු. එතකොට අවුලක්ම නැහැ නේද දිල්ෂාන්? right බලා ගන්න මම රූපේ අඳ ගන්නවා. ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේනවා රූපේ. මම පොඩ්ඩක් ඒක බෝඩ් එකට අඳ ගන්නවා. මෙතන D මෙතන D මෙතන C මෙතන A. ප්‍රශ්නය අපෙන් අහන්නේ දී ඇති රූපයේ A කෝණයේ අගය B C හා D ඇසුරෙන් දක්වන්න. දැන් බලගන්න. මෙන්න මෙයාගේ අගය මෙන්න මේ කෝණ තුනෙන් අහනවා. දැන් බලන්න රින්ෂාන් මම කරන දේ. මම ඔයාලට කිව්වේ මට මේ කෝණේ සමාන වෙනවනේ මේ දෙකේ එකතුවට. මේ දෙකේ එකතුවට සමාන වෙනවා. ඒතර මෙයාව මම දන්නේ නැහනේ. එහෙනම් මම මෙයාව හොයන්න ඕනේ. මෙයාව දන්නේ නැහැ. එහෙනම් යාව හොයන්නේ මම මෙහෙමයි. මෙයා සමාන වෙනවා right මෙයා සමාන වෙනවා මෙන්න මේකේ එහා පැත්තට. right මෙයා සමාන වෙනවා මේකේ එහා පැත්තට. හරිද? එතකොට මම මෙයාව හොයාගන්න right මම මෙයාව හොයාගන්න මෙයාව ඇතුළට ගන්නවා. මෙයාව ඇතුළට ගන්නකොට මේ කෝණේ මට කියන්න පුළුවන් මෙයාගේ. මේ කෝණේ කීයද? 180 ඍණ b. හාද? මොකද සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතු 180 නම් මේ දෙකේ එකතු 180 නම් මෙයා කියන්නේ 180 මෙයා අඩු වෙන්න ඕන. ඒක පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් දැන් මේ කෝණේ මම හොයන්න බෑනේ. මේ කෝණේ මම කොහොමද ගන්නෙ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු 180යි. එහෙනම් 180න් අඩු වෙන්න ඕනේ ඩිල්ෂාන්. හරිද? 180න් අඩු වෙන්න ඕනේ මේ දෙකේ එකතුව. එතන මේ දෙකේ එකතුව කියන්නේ
180 ඍණ b ධන ධන d 180 ඍණ b ධන d මේ දෙක එකතුව කියන්නේ 180 ඍණ b කියන්නේ මෙයා ධන d කියන්නේ මෙයා. එහෙනම් මේ දෙක එකතුව 180 අඩු නම් මෙයා එනවා. එතකොට මේ ඍණ ඇතුළට යනවනේ. ඍණ ඇතුළට යද්දී 180 ඍණ 180 ධන d ඍණ d. එහෙනම් මේ 180ට මේ 180 කැපෙනවා. කැපිලා මෙයා b ඍණ d වෙනවා. b ඍණ d. හරිද? හරි සර්. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මෙයා b ඍණ d වෙච්ච විදිය ප්‍රශ්න තියෙනවද කාට හරි? මෙයා b ඍණ d කියන්නේ පුතේ මෙයා b ඍණ d වෙනවා. ප්‍රතිමුඛ කෝණ. කාට හරි ප්‍රශ්න තියෙනවද? නෑ. දැන් අපිට a ගේ අගය කියන්න පුළුවන් මේ දෙකේ එකතුව. මේ දෙකේ එකතුව කියන්නේ b ඍණ d එකතු කිරීම c. ඒකේ උත්තරයක් තියනවද b ඍණ d එකතු කිරීම c කියලා? b ඍණ d එකතු කිරීම c. මම ආයේ share screen දානවා මොකද ඕගොල්ලන්ට එක තේරුම් ගන්න. මේ තියෙන්නේ. දැන් ඔයාලට ඕකේ උත්තරයක් නෑයි වගේ පේනවනේ. b ඍණ d එකතු කිරීම c කියලා එකට උත්තරයක් නෑ වගේ පේනවා. හරිද? හැබැයි බලන්න ඕකේ වෙලා තියෙන්නේ d තමයි ඍණ වෙලා තියෙන්නේ. එහෙනම් මට ඕන නම් ඕක ලියන්න පුළුවන් b ධන c ඍණ d කියලා. නැත්නම් c ධන b ඍණ d. වань d අඩු වෙන්න ඕනේ. එහෙනම් d අඩු වෙන්න එකම එක උත්තරය තියෙන්නේ ඒ තුන්වෙනි උත්තරේ. දැක්කද? ඊ හැබැයි ඩිල්ෂාන්ට මං කියද්දි මං පළවෙනි උත්තරේ කියලා නේ ඩිල්ෂාන් කිව්වේ. ඔව් සර්. තුන්වෙනි උත්තරේ එන්නේ. මාත් ගාන හැදුවේ නෑ යත් එක්කම කටින් කිය ගියා. මේක තමයි උත්තරේ වෙන්නේ. 3. හරිද ළමයි? ඩිල්ෂාන් දැන් පැහැදිලිද? ඔව් සර්. අවුලක් නෑනේ. නෑ සර් thank you සර්. හරි. වෙලාව අහවරයි. අපි එහෙනම් අදට වැඩේ ඉවර කරමු. right? ලබන සතියේ ගොඩක් දුරට අපි සාමාන්‍ය විදිහට පැය 3ක් කරයි ක්ලාස් එක. අද පොඩ්ඩක් මම අර පැත්තට යන්න ඕන නිසා කලින් නතර කරේ. ලබන සතිය අපි පැය 3ක් ගොඩක් දුරට කරයි. එක හරිනේ. මොකද්ද? දැක්කනේ දැන් සර් කිව්වේ හරියටම පාට කියලා දැක්කනේ. පායි 10යි ඉතින් වෙලාව. හරි. එහෙනම් අපි අදට වැඩේ ඉවර කරමු. ලියනාත මිටමොලව ගන්න, ශක්තිය ගන්න, ධෛර්යය ගන්න, ඇස් වහ ගන්න, හොඳට හිතන්න. right? 2022 ලක්ෂ 8කට ආසන්න සංඛ්‍යාවක් ලියන O level exam එකෙන් මුළු ලංකාවෙම පළවෙනියා වෙන්නේ මමයි. ඒ වෙනුවෙන් අද දවසේ කරපු වැඩ හොඳින් බලලා දීලා තියෙන gedara වැඩ හොඳින් කරනවාමයි. මොන බාධකේ ආවත්, කවුරු වැඩ පැටවුවත්, මොන නිදිමත ආවත්, මොන කම්මැලිකම ආවත් මම්මගේ වැඩ කොටස මම්මගේ අරමුණ වෙනුවෙන් අකුරටම කරනවාමයි. ඔව් මට පුළුවන්. ඔව් මම දිනනවා. ඔව් මම ගොඩක් වාසනාවන්තයි. right පුතේ අස්සර ඉන්න ඔයගොල්ලෝ වාසනාවන්තයි. ටියුට් එකේ right ටියුට් එකේ 26 වෙනකන් ගණන් හදන්න පුළුවන් ආ 26 වෙනකන් මම මේ ටියුට් එක දාන්නම් group එකට. ඒකනේ ප්‍රශ්නේ. ඒ මැසේජ් එක පොඩ දාන්න. මොකද්ද? 26 වෙනකල් කරන්නේ. අනේ මේ මතක තියාගන්නවා. හරි එහෙනම් අපි අදට වැඩේ ඉවර කරමු. පරිස්සමෙන් එනම් කට්ටිය ගෙවල් වලට වෙලා ඉන්න. bye. හරි bye sir. Thank you. bye sir. bye. thank you sir. bye sir. ඔයගොල්ලෝ ලීව් වෙන්න හොඳේ. මොකද තව වෙන ක්ලාස් එකක් යනවා.